home of commerce. Commerce for everyone. හරි පුතාලා. අපි එතකොට සාකච්ඡා කරමින් හිටියේ ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාක ගැන. දැන් ඒක අපි සම්පූර්ණයෙන්ම කතා කරලා 15 වෙනි පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ ලිව්වා. දැන් මම ටක් ගාලා කතා කරනවා 15 වෙනි පිටුවේ තියෙන ඊළඟ ප්‍රශ්න දෙක. 15 වෙනි පිටුවේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ. සමස්ත උසස් පෙළ ඉතිහාසයේම ආපු හොඳම ප්‍රශ්න වලින් එකක් විදිහටයි ගුරුවරයෙක් විදිහට මගේ පිළිගැනීම. මේ 15 වෙනි පිටුවේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ මොකද? එතනදී ඇත්තටම ළමයන්ගේ ආර්ථික විද්‍යාත්මක දැනුම ඊටාම හොඳින් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. ආර්ථික විද්‍යාත්මක දැනුම පරීක්ෂා කිරීමට අමතරව සිංහල භාෂාව පොඩ්ඩක් එහෙට මෙහෙට පාවිච්චි කරලා ළමයිව පොඩ්ඩක් අමාරුවේ දාලා ළමයිව පොඩ්ඩක් අපි කියන විදිහට අර කන්ෆියුස් කරලා තියෙනවා නේ. මොනවා වෙන්නද මේක පැටලෙනවා ළමයින්ට නිකන් මේක පැටලිලි සහගත විදිහට තමයි ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් හරියට තේරුම් ගන්න ළමයාට ඉතාමත්ම පහසු ප්‍රශ්නයක්. අපි පොඩ්ඩක් කතා කරමුකෝ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ඉල්ලුම් වක්‍රයක් අඳිනුයේ ආදායම ස්ථාවර බව උපකල්පනය කිරීමෙනි. නමුත් ඉල්ලුම් නීතිය හට ගැනීමට ආදේශන ප්‍රතිවිපාකයේද සමාවෙන්න. එතන තියෙන්න ඕනේ පුතේ ඉල්ලුම් වක්‍රයක් අඳිනුයේ ආදායම ස්ථාවර බව උපකල්පනය කිරීමෙනි. නමුත් ඉල්ලුම් නීතිය හට ගැනීමට එතන ආදේශන නෙමෙයි ආදායම් ප්‍රතිවිපාකය කියලා එන්න ඕනේ. ආදායම් ප්‍රතිවිපාකයේද බලපානු ලබයි. නිබන්ධනයේ පොඩි දෝෂයක් තියෙනවා මුද්‍රණ දෝෂයක්. එතන හදාගන්න. නමුත් ඉල්ලුම් නීතිය හට ගැනීමට ආදායම් ප්‍රතිවිපාකයේද බලපානු ලබයි. මේ ප්‍රකාශය පැහැදිලි කරන්න. දැන් බැලුවොත් මේ ප්‍රශ්نين අපිට කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. අපි ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ ආදායම ස්ථාවරයි කියලා උපකල්පනය කරලලු. ඇත්තනේ. ඇයි ඉල්ලුම් වක්‍රයක් කියන්නේ මොකද්ද? ඉල්ලුම් වක්‍රයක් කියන්නේ ඉල්ලුම් නීතිය කියන එක නිරූපණය කරන්න පුළුවන් විකල්ප ආකාරයක්. අපි කතා කරා ඉල්ලුම් නීතිය පෙන්වන්න පුළුවන් ඉල්ලුම් ලේඛනයකින්, ඉල්ලුම් වක්‍රයකින් සහ ඉල්ලුම් සමීකරණයකින්. එහෙනම් මේ ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේ ඉල්ලුම් නීතිය නිරූපණය කරන එක ආකාරයක් විතරයි. එහෙනම් මගේ ඉල්ලුම් වක්‍රය කියන්නේ ඉල්ලුම් නීතිය නිරූපණය කරන ආකාරයක්. ඉල්ලුම් නීතිය නිරූපණය කිරීමක් තමයි මොකෙන් සිද්ධ වෙන්නේද? ඉල්ලුම් වක්‍රයෙන් සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ මං කියන කතාව. මොකද්ද ඉල්ලුම් නීතිය? ඔව් දැන් ඔයා හොඳටම දන්නවා. සලකා බලන භාණ්ඩයක ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවර නම් ඒ කතාව වැදගත් නේ. අනෙකුත් සියලුම සාධක ස්ථාවරව තියෙද්දි සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මේ තමයි ඉල්ලුම් නීතිය. ඉතින් මේ ඉල්ලුම් නීතිය අපි ගොඩනැගුවේ සලකා බලන භාණ්ඩයේ මිල හැර ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි. ඒ අනිකුත් සියලුම සාධක කියන ඒවා ඇතුලේ මොනවාද තිබ්බේ? ආදායම. අර අපි y අකුරෙන් පෙන්නුවේ අපේ ඉල්ලුම් ශ්‍රිතය ඇතුලේ ආදායම ස්ථාවරයි කියලා උපකල්පනය කරා. ඔව්නේ. ආයි පොඩ්ඩක් කිව්වොත් මොකද්ද? ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ ආදායම ස්ථාවරයි කියලා උපකල්පනය කරලාලු. පේනවනේ? ප්‍රශ්නේ දුන්නේ එහෙමයි. ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ ආදායම ස්ථාවරයි කියලා උපකල්පනය කරලාලු. ඇත්ත. ඇයි ඉල්ලුම් වක්‍රයක් කියලා කියන්නේ ඉල්ලුම් නීතිය නිරූපණය කරන එක ක්‍රමයක්. ඉල්ලුම් නීතිය කියලා කිව්වේ සලකා බලන භාණ්ඩයක ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරව තියෙනකොට සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා නම් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනවා නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියන කතාව. එතකොට මොනවාද අර අනෙකුත් සාධක? සම්බන්ධිත භාණ්ඩ මිල ගණන්, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිකත්වය, ගනුම් දරුව කණුව සංඛ්‍යාව, ওই විදියට භාණ්ඩයක ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක කියන ඒවා ඇතුලේ ආදායමත් ස්ථාවරයි කියලා තිබ්බා. හරි. දැන් ඔන්න එහෙනම් මුලින්ම ප්‍රශ්නේ පළවෙනි කොටස මොකද්ද? ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ
ආදායම ස්ථාවරයි කියලා උපකල්පනය කරලලු. ඒක ඇත්ත. හැබැයි ඒගොල්ලෝ කියනවා මෙන්න මේ ඉල්ලුම් නීතිය හටගන්න මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයේ හෙවත් ඉල්ලුම් නීතිය හටගන්න ආදායම් ප්‍රතිවිපාකයක් බලපානවලු. හරියට නිකන් ඒගොල්ලෝ ප්‍රශ්නේ අපිට ඒක දෙන්නේ ඉල්ලුම් නීතිය හටගන්න ආදායම් ප්‍රතිවිපාකය කියලා එකක් බලපාන්න බෑ වගේ. නිකන් ගහගන්න භාෂාවෙන් තමයි අපිට දෙන්නේ. නේ? නිකන් එදිරිවාදී භාෂාවකින් දෙන්නේ ළමයිටවත් ඒ විදිහට දැනෙන්න. ළමයිවත් ඒ විදිහට බලහත්කාරයෙන්ම හිතන්න පොළඹවන්න තමයි ඒ වැඩේ කරන්නේ. විභාග පරීක්ෂකයා ඉතාලම කපටි වෙච්ච තැනක් ඔය ප්‍රශ්නේ. නේ? එයා අපිට කියනවා ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ ආදායම ස්ථාවරයි කියලා උපකල්පනය කරලලු. හැබැයි ඉල්ලුම් නීතිය හටගන්න මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් හටගන්න ආදායම් ප්‍රතිවිපාකයක් බලපානවලු. එයා හරියට කියන්නේ නිකන් ඉල්ලුම් නීතිය හටගන්න ආදායම් ප්‍රතිවිපාකය කියලා එකක් මේ බලපාන්න බෑ වගේ නිකන්. ඇත්තටම එහෙමද? ඉල්ලුම් නීතිය හටගන්න ආදායම් ප්‍රතිවිපාකය බලපාන්න බැරිද? පුළුවන්. මොකද ඉල්ලුම් නීතිය හටගන්න ප්‍රධාන හේතු දෙකක් අපි කතා කරා. ආදේශන ප්‍රතිවිපාකය මේ ප්‍රශ්නෙට අදාළ නැති නිසා මම ඒක කතා කරන්නේ. දෙවෙනි එක ආදායම් ප්‍රතිවිපාකය අපේ කලින් වීඩියෝ එකේ ඉතා විස්තරාත්මකව කතා කරා. ආදායම් ප්‍රතිවිපාකයේදී මොකද කිව්වේ? පාරිභෝගිකයාගේ මුදල් ආදායම ස්ථාවරව තියෙනකොට සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හෝ මිල අඩුවීම නිසා මේ මුදල් ආදායම වැය කරලා මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වෙනස් වෙනවා කියන එකයි. මොකද්ද? පාරිභෝගිකයාගේ මුදල් ආදායම ස්ථාවරව තියෙනකොට සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා හෝ අඩු වෙන නිසා මුදල් ආදායම වියදම් කරලා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා හෝ අඩු වෙනවයි කියන එක තමයි ආදායම් ප්‍රතිවිපාකයේදී කිව්වේ. ඉතින් ඔයාට පේනවද ඉල්ලුම් වක්‍රය ගොඩනගද්දිත් ආදායම ස්ථාවරයි ආදායම් ප්‍රතිවිපාකය ගොඩනගද්දිත් ආදායම ස්ථාවරයි. ඉතින් එහෙනම් මේ දෙක බොරුවට දෙකක් වගේ පේන්න දුන්නට ඇත්තටම මේ එකම කතාව තමයි දෙපැත්තටම කියලා තියෙන්නේ. නේ? මොකද්ද? ඉල්ලුම් වක්‍රය කියන්නේ ඉල්ලුම් නීතිය හදන්න එක හේතුවක්. ඉල්ලුම් වක්‍රය කියන්නේ ඉල්ලුම් නීතිය හටගන්න සමායන. ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේ ඉල්ලුම් නීතිය නිරූපණය කරන එක ක්‍රමයක්. වැරදුනා. හරියට තේරුම් ගන්න. ඉල්ලුම් වක්‍රය කියලා කියන්නේ ඉල්ලුම් නීතිය නිරූපණය කරන එක ක්‍රමයක්. ඒ ඉල්ලුම් නීතිය නිරූපණය කරන ක්‍රමය ඇතුලේ මොකද්ද ඉල්ලුම් නීතිය කිව්වේ? මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. නේ? ඒ කියන්නේ අනෙකුත් සියලුම සාධක ස්ථාවර නම් අනෙකුත් සියලුම සාධක කියන ඒවා ඇතුලේ පාරිභෝගිකයන්ගේ ආදායමක් තියෙනවා. එහෙනම් ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ ආදායම ස්ථාවරයි කියලා උපකල්පනය කරලා. ඒක හරිනේ. ඉල්ලුම් නීතිය හටගන්න ආදායම් ප්‍රතිවිපාකයක් බලපානවලු. ආදායම් ප්‍රතිවිපාකයේදී කියන්නේත් ආදායම ස්ථාවරයි කියලා තමයි. එහෙනම් මේ දෙකක් නෙමෙයි එකක්. නිකන් ප්‍රශ්නේ නිකන් ගහගන්න භාෂාවෙන් දුන්නේ. ඇයි ඕගොල්ලෝ ඉල්ලුම් වක්‍රයක් යන්නේ ආදායම් ස්ථාවරයි කියලා හිතලානේ. හැබැයි ඉල්ලුම් නීතිය හටගන්න ආදායම් ප්‍රතිවිපාකයක් බලපානවනේ. නේ? ළමයි තමාරලාට වැරදිලා තීරුම් ගන්නවා මොකද්ද? මෙයාගේ නම ආදායම් ප්‍රතිවිපාකයනේ. නම ආදායම් ප්‍රතිවිපාකයේ වුණාට ආදායම වෙනස් වෙන්නේ නැහැ. අර ආදේශන ප්‍රතිවිපාකයක් තිබුණේ මේ ප්‍රශ්නෙට අදාළ නැතුණොත් නේ. ප්‍රශ්නෙට අදාළ නැතුණොත් ආදේශන ප්‍රතිවිපාකය කියලා අපි කතා කරද්දිත් නම ඒ ප්‍රතිවිපාකයේ නම ආදේශන ප්‍රතිවිපාකයේ වුණාට වෙනස් වුණේ ආදේශන භාණ්ඩයේ මිලද? අනේ නෑ. ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවරව තියෙද්දි වෙනස් වුණේ සලකා බලන භාණ්ඩයේ මිල. මං කියන දේ පැහැදිලි කියලා මං හිතනවා. ඒ නිසා නම ආදේශන ප්‍රතිවිපාකයේ වුණාට ආදේශන භාණ්ඩයේ වෙනස් වෙන්නේ නැහැ මිල. සලකා බලන භාණ්ඩයේ තමයි මිල වෙනස් වෙන්නේ. මෙයාගේ නම ආදායම් ප්‍රතිවිපාකයේ වුණාට පාරිභෝගිකයන්ගේ ආදායම මුදල් ආදායම වෙනස් වෙන්නේ නැහැ.
හොඳට තේරුම් ගන්න නේ. නම ආදායම් ප්‍රතිවිපාකයේ වුණාට පාරිභෝගිකයන්ගේ මුදල් ආදායම වෙනස් වෙන්නේ නැහැ. විභාග පරීක්ෂකයා බලාපොරොත්තු වෙනවා ළමයි ඔක පටල ගනී කියලා. ළමයි හිතනවා ආදායම් ප්‍රතිවිපාකය කියවම ආදායම වෙනස් වෙනවා. එහෙනම් මෙතනදී ආදායම ස්ථාවරයි කියප එක වැරදීනේ කියලා. නෑ වැරදි එහෙම හිතුවොත්. මෙතනදිත් ආදායම ඉල්ලුම් වක්‍රය ගොඩනගන්නේ ඉල්ලුම් නීතිය පෙන්වන ක්‍රමයක් විදිහට. ඉල්ලුම් නීතිය කිව්වේ අනෙකුත් සාධක ස්ථාවර නම් මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවයි කියන එක. අනෙකුත් සාධක ස්ථාවරයි කියවම ඒ අනිකුත් සාධක ඇතුලේ පාරිභෝගිකයාගේ ආදායමත් ස්ථාවරයි. පැහැදිලිද මං කියන දේ? ආදායම් ප්‍රතිවිපාකය කියන්නේ ඉල්ලුම් නීතිය හටගන්න ප්‍රතිලෝම සම්බන්ධය හටගන්න එක හේතුවක්. ආදායම් ප්‍රතිවිපාකයේ ගොඩ නගන්නෙත් ආදායම ස්ථාවරයි කියලා හිතලා තමයි. එහෙනම් මේ දෙකක් නෙමෙයි එකක්. දෙකක් වගේ පේන්න ඔයාට එහෙම හිතන්න පොළඹවන්න එයා උත්සාහ කරනවා. ඔයා එහෙම පොළඹවීම් වලට අහු වෙන්නේ නැහැ. ඔයා දැන් ලොකු ළමයෙක්. එහෙම කවුරුත් අරවමියෝ කිව්වට ඔයා එහෙම අහු වෙන්නේ නැහැ. හරියට පාඩම් කරන ළමයාට මේක බොහොම ලස්සනට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මේක කොහොමද උත්තරයකට ලස්සනට ලියාගන්නේ? ටක් ගාලා උත්තරයකට ලියාගමු. ඔයා දැන් ලියාගිලා තියෙනවා නම් කොහේ හරි ඒ උත්තරේ මගේ උත්තරෙත් එක්ක අරගෙන බලන්න සමානකම් වෙනස්කම් තියෙනවද කියලා. කරුණු කිහිපයක් පාවිච්චි කරලා අපිට ලස්සන උත්තරයක් ලියන්න පුළුවන්. මෙහෙම ලියමු. ඉල්ලුම් වක්‍රයක් යනු ටක් ගාලා ලියන්න. ඉල්ලුම් වක්‍රයක් යනු ඉල්ලුම් නීතිය නිරූපණය කරන එක් ක්‍රමයකි. ඉල්ලුම් වක්‍රයක් යනු ඉල්ලුම් නීතිය නිරූපණය කරන එක් ක්‍රමයකි. ඔයා වීඩියෝ එක නවත්ත ලියා ගන්න ටක් ගාලා. ඉල්ලුම් නීතියේදී සලකා බලන භාණ්ඩයක ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතින බව හඳුනා ගන්නා ලදී. ඉල්ලුම් නීතියේදී සලකා බලන භාණ්ඩයක ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතින බව හඳුනා ගන්නා ලදී. ඒකනේ ලියන්න පුළුවන්. ස්ථාවරයයි උපකල්පනය කෙරෙන සාධක අතර පාරිභෝගික ආදායමද ඇතුළත් වේ. ස්ථාවරයයි උපකල්පනය කරන සාධක අතර පාරිභෝගික ආදායමද ඇතුළත් වේ. රූලක් කරලා ලියන්න. ආදායම් ප්‍රතිවිපාකයේ යනු ඉල්ලුම් නීතිය හට ගැනීමට එක් හේතුවකි. ආදායම් ප්‍රතිවිපාකයේ යනු ඉල්ලුම් නීතිය හට ගැනීමට එක් හේතුවකි. එහිදී පාරිභෝගික මුදල් ආදායම ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා ආදායම වැය කොට මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණයේ වෙනස් වීමේ බලපෑම සාකච්ඡා කරන ලදී. ආදායම වැය කොට මිලට ගත හැකි භාණ්ඩ ප්‍රමාණයේ වෙනස් වීමේ බලපෑම සාකච්ඡා කරන ලදී. ඒකටම මේ අනුව ආදායම් ප්‍රතිවිපාකය සාකච්ඡා කිරීමේදීද පාරිභෝගික ආදායම ස්ථාවර බව උපකල්පනය කර ඇත. ආදායම් ප්‍රතිවිපාකයේ සාකච්ඡා කිරීමේදීද
පාරිභෝගික ආදායම ස්ථාවර බව උපකල්පනය කර ඇත. අන්තිමට වෙනම වාක්‍යයක්. ඒ අනුව ඉහත ප්‍රකාශය නිවැරදි වන අතර එය එකම කරුණක් පිළිබඳව දෙආකාරයකට විග්‍රහ කිරීමක් පමණි. එය එකම කරුණක් පිළිබඳ දෙආකාරයකට විග්‍රහ කිරීමක් පමණි. හරිනේ. ඉල්ලුම් වක්‍රයක් අඳින්නේ ආදායම ස්ථාවරයි කියලා උපකල්පනය කරලාලු. ඔව් ඇත්ත. හැබැයි ඉල්ලුම් නීතිය හටගන්න ආදායම් ප්‍රතිවිපාකයක් බලපානවලු. එතකොට ඔයා අහන්නේ ඔව් ඉතින් ඇයි මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔය දෙකේදිම ආදායම ස්ථාවරයි කියලා තමයි උපකල්පනය කරන්නේ. අරයාගේ නම ආදායම් ප්‍රතිවිපාකය වුණාට ඇත්තටම ආදායම වෙනස් වෙන කතාවක් නෙමෙයි අපි කතා කරන්නේ. පැහැදිලිනේ? හොඳට තේරුම් ගන්න. ඒ 15 වෙනි පිටුවේම තියෙන 3 වෙනි ප්‍රශ්නේ. ආදේශන ප්‍රතිවිපාකයේ අනු පහත සඳහන් කරුණක ප්‍රතිඵලයක් ලෙස ඉල්ලුම් කරනු ප්‍රමාණයේ හටගන්නා වෙනස් වීමය. එනම් අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සාපේක්ෂ මිල වෙනසක්, මූර්ත ආදායම නොවෙනස්ව තිබියදී නිරපේක්ෂ මිල වෙනසක්, මුදල් ආදායම නොවෙනස්ව තිබියදී සාපේක්ෂ මිල වෙනසක්, සාපේක්ෂ මිල නොවෙනස්ව තිබියදී මූර්ත ආදායම වෙනස් වීමක්, සාපේක්ෂ මිල නොවෙනස්ව තිබියදී මුදල් ආදායම වෙනස් වීමක්. තග්ගාල ඔයාලට තේරෙන්න ඕනේ ආදේශන ප්‍රතිපාකය හොඳට දන්න කෙනෙක්ට උත්තරේ අංක 1 අර 2 3 4 5 කියන කිසිම උත්තරයක් නිශ්චිත අදහසක් නැති බොරුවට වචන 2 3ක් එකතු කරලා හදපු උත්තර විතරයි. ඒ කිසිම උත්තරයක නිශ්චිත අදහසක් නැහැ. පැහැදිලිද? කිසිම උත්තරයක නිශ්චිත අදහසක් ආර්ථික විද්‍යාත්මක අදහසක් නැහැ. වචන 2 3ක් පටලවලා ඔයාව රවට්ටලා තියෙන්නේ. ආදේශන ප්‍රතිවිපාකය කියලා අපි කිව්වේ සලකා බලන භාණ්ඩයේ මිල ආදේශන භාණ්ඩවල මිලට සාපේක්ෂව වෙනස් වුණාම, එහෙම නැත්නම් සාපේක්ෂ මිල වෙනස් වුණාම ඉල්ලුම් ප්‍රමාණයට ඇතිවන බලපෑම. ඒ නිසා වඩාත්ම නිවැරදි උත්තරේ අංක 1. පැහැදිලිනේ? පුතේ අපිට ආගෙනා මෙතනින් ඔය පිටුවෙන් 15 වෙනි පිටුවෙන් අපේ ඉල්ලුම් නීතිය සම්බන්ධ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අවසానයි. අපිට පස්සේ ආපහු මේක උවමනා වෙනවා. නමුත් මේ වෙනකොට ඔයා නේද වීඩියෝ 2-3ක් බලලා හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඔයාට ඉල්ලුම් නීතිය සම්බන්ධයෙන් කොන්ක්‍රීට් වගේ හොඳ ශක්තිමත් දැනුමක් තියෙන්න ඕනේ. පැහැදිලිද? ඉල්ලුම් නීතිය නිරූපණය කරන ආකාර වෙච්ච ඉල්ලුම් ලේඛනය, ඉල්ලුම් වක්‍රය සහ ඉල්ලුම් සමීකරණය, ඒ සමීකරණය ගොඩනගන විදි, ඒ ප්‍රශ්න අහන්න පුළුවන් විදි, ඊළඟට විශේෂයෙන්ම ඉල්ලුම් නීතිය හටගන්න බලපාන ආදේශන ප්‍රතිවිපාක, ආදායම් ප්‍රතිවිපාක සම්බන්ධයෙන්. පැහැදිලිද? රයිට්. එතකොට දැන් තව කාරණයක් කියන්න ඕනේ මොකද්ද? ඔය ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාක සම්බන්ධව කරගෙන අපි පස්සේ භාණ්ඩ සම්බන්ධ පොඩි වර්ගීකරණයක් කරනවා. සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ, ගිෆන් භාණ්ඩ කියලා පස්සේ පොඩි වර්ගීකරණයක් කරනවා. ඒක අපි පාඩමේ අන්තිමට කරන්නේ. ඒ හින්දා එතනදිත් අපිට පොඩ්ඩක් ආදේශන ආදායම් ප්‍රතිවිපාක ආපහු මතක් කරගන්න වෙනවා. නමුත් ඔයාලට මේ වීඩියෝස් බලලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඕනම දෙයක් මතක් කරගන්න පුළුවන් නිසා ඒක අවුලක් වෙන්නේ නැහැ. හරිනේ? එහෙනම් දැන් අපි ඉල්ලුම් නීතිය කතා කරා. ඉල්ලුම් නීතියේදී කිව්වේ නේ සලකා බලන භාණ්ඩයක ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරව තියෙද්දී සලකා බලන භාණ්ඩයේ මිල සහ ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙනවයි කියලා මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. එහෙම නැත්නම් මිල සහ ඉල්ලුම් ප්‍රමාණය එකිනෙකට වෙනස් දිශාවන්ට තමයි වෙනස් වෙන්නේ නේ. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි හදිස්සිය හරි මෙහෙම වුණොත් පුතේ මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. මේ ඉල්ලුම් නීතියද? නෑ. මේක අපි කියනවා ඉල්ලුම් නීතියට පටහැනි විරුද්ධ නේ ඉල්ලුම් නීතියත් එක්ක ගැටෙන අවස්ථාවක්. අපි සාමාන්‍ය ලෝකයේ 99% අවස්ථාවලම දකින්නේ භාණ්ඩයක මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියලා. හැබැයි කලාතුරකින් භාණ්ඩයක මිල වැඩි වෙනකොට
ඉල්ලුම් කරන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්. අනිත් පැත්තට අපි වැඩිපුරම දකින්නේ සාමාන්‍ය ලෝකෙදී භාණ්ඩයක මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන බව. හැබැයි සමයන මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන බව ප්‍රතිලෝම සම්බන්ධයෙන්. නමුත් අපි ඊටාම කලාතුරකින් දකින්න පුළුවන් භාණ්ඩයක මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? ඕවට අපි කියනවා ඉල්ලුම් නීතියට විරුද්ධ පටහැනි අවස්ථා කියලා. මොකද්ද? ඉල්ලුම් නීතියට විරුද්ධ එහෙම නැත්නම් පටහැනි අවස්ථා. ඉල්ලුම් නීතියේ කියපු මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම වෙනුවට මේ අනුලෝම දෙන්නම එකම පැත්තරනේ නේ. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නෙමෙයි යන්නේ. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් තමයි දකින්න හම්බ වෙන්නේ. ඉල්ලුම් නීතියට පටහැනි ඊටාම කලාතුරකින් දකින්න පුළුවන් අවස්ථාවල අපිට අග්ගාලා බලමු මොනවාද මේ අවස්ථාවන් කියලා. බලන්න. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා කියෝගෙන යන්න. ඉල්ලුම් නීතියෙන් ප්‍රකාශ වූයේ සලකා බලන භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක අතරින් එහි මිල හැර අනෙකුත් සාධක සියල්ලම ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් හටගන්නා බවයි. ඇත්තනේ. ඒකනේ ඉල්ලුම් නීතියේදී කිව්වේනේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් අනෙකුත් සාධක සියල්ල ස්ථාවර නම්. හැබැයි කොටු ඇතුලේ කියනවා නමුත් ඇතැම් අවස්ථාවලදී මෙම ප්‍රතිලෝම සම්බන්ධය වෙනුවට මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර මොකද්ද? අනුලෝම සම්බන්ධයක්. එනම් වඩේ අනුලෝම සම්බන්ධයක් කියන එක හයිලයිට් කරගන්න පුළුවන්. භාණ්ඩයේ මිල ඉහළ යන විට ඉල්ලුම් ප්‍රමාණයද ඉහළ යනවා. භාණ්ඩයේ මිල පහළ යන විට ඉල්ලුම් ප්‍රමාණයද පහළ යන අවස්ථා දකින්න පුළුවන්. ඔහොම අවස්ථාව අපි සමකොන් 99% අවස්ථාවලම දකින්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. හැබැයි කලාතුරකින් අනුලෝම සම්බන්ධයක් දකින්න පුළුවන්. අපි කියනවා ඉල්ලුම් නීතියට පටහැනි. සමහර පොත්වල ඒගොල්ලෝ කියනවා මේක අසාමාන්‍ය ඉල්ලුමක්. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති ඉල්ලුමක් තමයි මේ තියෙන්නේ. ඔය තියෙන්නේ කියනවානේ ඉල්ලුම් නීතියට පටහැනි මෙවැනි තත්වයන් අසාමාන්‍ය ඉල්ලුම ලෙස හඳුන්වයි. යටින් අපිට කියනවා ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ. නේ? යටින් තියෙනවා ගිෆන් භාණ්ඩ සම්බන්ධ කතාවක්. ওই ගිෆන් භාණ්ඩ පිළිබඳව මම අර පොඩ්ඩකට කලිනුත් කිව්වා වගේ පස්සේ අපි කතා කරනවා ආපහු ආදේශන ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකයත් සම්බන්ධ කරගෙන පස්සේ ටිකක් ගැඹුරු සාකච්ඡාවක් කතා කරනවා. ඒකට තව පාඩම් පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. හැබැයි පුතේ දැනට කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ගිෆන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා දැනට ඔතන තියෙන විස්තරය ඔයා නිකන් තනියෙන් කියෝ ගන්න. මොකද මම පාඩමට ආපහු වෙන නිසා. හොඳේ නැතු මම පාඩමෙන් මෙතනින් හොරෙන් පැනලා යනව නෙමෙයි ඈ. ඊළඟ තැනට ආවම මම ආයි කියන්නම්. අපිට 16 වෙනි පිටුවේ මෙහෙම මාතෘකාවක් තිබ්බා. නමුත් අපි ඒ වෙලාවේ කතා කරේ නැහැ. නමුත් අපි දැන් ඔන්න කතා කරන්නයි යන්නේ කියලා. දැනට ගිෆන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් සරලව මතක තියාගන්න. සලකා බලන භාණ්ඩයේ ගිෆන් භාණ්ඩයක් නම් ඒකේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. නේ? කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් ගිෆන් භාණ්ඩයක්. ඒකට තව ලක්ෂණ තියෙනවා. අපි ඒවා විස්තරාත්මකව ඉස්සරහට කතා කරනවා. මොකද ඒක වෙනම මාතෘකාවක් විතරයි මම කතා කරන්නේ. ඒකට හේතුව මෑත කාලීන උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල ඒ වෙනම මම කතා කරන්න යන මාතෘකාව ටිකක් ගැඹුරෙන් ප්‍රශ්න කරනවා. දැන් අවස්ථා දෙක තුනකදීම බහුවර්ණ ප්‍රශ්න විදියට ඇහුවා. ඉතින් ලොකු සම්භාවිතාවක් තියෙනවා දැන් මේ බහුවර්ණ ප්‍රශ්න විදියට අහපු ප්‍රශ්නය ලියන ප්‍රශ්නයක් විදිහට අහන්න. මේ සාමාන්‍යයෙන් එහෙම අලුත් සංකල්පයක් හඳුන්වලා දෙනකොට මුලින්ම බහුවර්ණ ප්‍රශ්නයක් දෙකක් දාලා ළමයින්ට අඟවනවා. මේ ගුරුවරුන්ටත් අඟවනවා ළමයින්ට විතරක් නෙමෙයි. ඔන්න මෙහෙම සංකල්පයක් එනවා කියලා. ඉතින් අපි ස්ලෑස්ති වෙලා ඉන්න ඕනේ දැන් බහුවර්ණ ප්‍රශ්න ඔක්කොම ආපු ඒවත් බලලා ලියන ප්‍රශ්නයක් ආවත් උත්තරේ ලියා ගන්න පුළුවන් විදිය හොඳ දැනුමක් ගන්න ඕන නිසා මම එක වෙනම වීඩියෝ එකක් අරගෙන කතා කරනවා. ඉස්සරහට අපි ඒක බලමු. පැහැදිලිනේ මම කියන කතාව. දැනට මතක තියාගන්න ගිෆන් භාණ්ඩයක් කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර
අනුලෝම සම්බන්ධයක්. මිලත් වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. මිලත් අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. දෙවැනි අවස්ථාව අර එතනම මම කියලා තියෙනවා ගිෆන් භාණ්ඩ පිළිබඳ වඩා විස්තරාත්මක විග්‍රහයක් ඉදිරියේදී සාකච්ඡා කරේ කියලා පේනවනේ. මම ටියුට් එකේ දාලා තිනවා ඒක. නැත්නම් මේ හොරෙන් පැනලා යාමක් නෙමෙයි. හොඳේ. රයිට්. දෙක අපිට කියනවා මිල අධික භාණ්ඩ පරිභෝජනයෙන් සමාජ තත්ත්වයේ නිරූපණය කිරීමට අවශ්‍යයි. දැන් සමහර වෙලාවට මිනිස්සු ගන්න සමහර භාණ්ඩ උදාහරණයක් විදිහට රත්තරන් කියලා හිතන්න. දැන් මිනිස්සෙක් රත්තරන් පළඳින්නේ ලස්සන නිසාම නෙමෙයි. ඒ රත්තරන් වලට ලොකු වටිනාකමකුත් තියෙන නිසා. නේ? දැන් අපිට ඕන නම් හොඳ දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ට යකඩ වලින් උනත් හොඳ ආභරණයක් හදන්න පුළුවන්. නේ? හොඳ දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ට නම් යකඩ නැත්තම් වටිනාකම බොහොම අඩු, බොහොම ලාභ ලෝහ වර්ගයකින් උනත් ආභරණයක් හදන්න පුළුවන්. හැබැයි එහෙම හැදුවයි කියලා අපි ඒ ආභරණය අපේ ධනය නිරූපණය කරන දෙයක් විදිහට පළඳින්නේ නැහනේ. නේ? අපිට මෙච්චර ධනයක් තියෙනවා කියලා පෙන්වන්න නේ ලොකු අපි කියන්නේ ලොකුකම පෙන්වන්න කියලා නේ. ඒ වගේ තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වන්න කියලා අපි යකඩ භාණ්ඩ පළඳින්නේ නැහනේ. එහෙනම් සමහර වෙලාවට මිනිස්සු භාණ්ඩ මිලදී ගන්නවා. ඒ භාණ්ඩ මිල වැඩි නිසා ඇත්තටම මිල අඩු නිසා නෙමෙයි. රත්තරන් වගේ දේවල් සමහර වෙලාවට මත්පැන් පානය කරන ධනවත් පුද්ගලයෝ මත්පැන් කියලා බොන්නේ අති විශාල මිල ගණන් වලින් යුක්ත මත්පැන්. මේ සාමාන්‍ය මත්පැන් කඩේක තියෙන මත්පැන් නෙමෙයි. මෝටර් රථයක් ගත්තත් සමහරවිට අති විශාල මිල ගණන් තියෙන මෝටරයක් තමයි ගන්නෙ. ඒගොල්ලෝ කැමති භාණ්ඩයේ මිල වැඩි වෙනවා නම් මිල අඩු වුණොත් ඒගොල්ලෝ භාණ්ඩ ගන්නෑ. දැන් හෙට රත්තරන් වල ගාන යකඩ වල ගානටම අඩු වුණොත් නේ කවුරුත් රත්තරන් වැඩි ගන්නෑ. ඇයි? අයියෝ රත්තරන් වැඩක් නෑනේ ගණන් නෑනේ. නේ ඔක ගත්තයි කියලා මොනවා කර ඔක ගත්තයි කියලා මගේ සමාජ තත්ත්වය පෙන්눔 කරන්නේ නෑ. පාරේ ඉන්න හිඟන්නේටත් දැන් රත්තරන් දාගෙන යන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න මිනිස්සු තමන්ගේ සමාජ තත්ත්වය තමන්ගේ ධනය වගේ දේවල් නිරූපණය කරන්න සමහර වෙලාවට භාණ්ඩ මිලදී ගන්නවා. නේ අපි කියනවා ඒකට ප්‍රදර්ශනාත්මක ඉල්ලුම. ප්‍රදර්ශනාත්මක තමන්ගේ ධනය තමන්ගේ මුල මුදල් නේ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ. එහෙම වෙනකොට ඒගොල්ලෝ කැමති මිල වැඩි වෙනව නම් තමයි මිල වැඩි වෙන්න වැඩිපුර ගන්නවා. එතකොට ඒක ඉල්ලුම් නීතිය නෙමෙයිනේ. මිල අඩු වුණොත් ගන්න එකත් අඩු කරනවා. එතකොට ඉල්ලුම් නීතිය නෙමෙයිනේ. අන්න බලන්න ඉල්ලුම් නීතියට පටහැනිව හිසිරෙන අවස්ථාවක් තමයි ඒ අංක 2 කියලා කියන්නේ. පැහැදිලිද? ඒ වගේමයි සමහරලාට මිනිස්සු හිතනවා භාණ්ඩයක මිල වැඩි වෙනකොට ඒ භාණ්ඩයේ ගුණත්වයත් වැඩි. සමහරව හිතනවා රුපියල් 10000ට තියෙන ෆෝන් එකට වඩා රුපියල් 50000ට තියෙන ෆෝන් එකේ ගුණත්වය වැඩි. එහෙම නැත්නම් ක්වොලිටි එක වැඩි කියලා. ඒක යම්කිසි සත්‍යතාවයකුත් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු මිල වැඩි භාණ්ඩ වැඩිපුර මිල දී ගන්නේ සමහර වෙලාවට මිල වැඩි වෙන්න ගුණත්වය ක්වොලිටි එකත් වැඩි කියලා හිතනවා. සමහරලාට මේ ඇඳුම් පැළඳුන්නන්නේ එකම ඇඳුම නේ පේමන්ට් එකෙන් ගන්න පුළුවන් රුපියල් 200කට ටී-ෂර්ට් එක. ඒ ටී-ෂර්ට් එකම ඔඩෙල් එකේ තියෙනවා රුපියල් 5000කට විතර. ඉතින් මිනිස්සු හිතනවා පේමන්ට් එකේ තියෙන ටී-ෂර්ට් එකට වඩා ඔඩෙල් එකේ ටී-ෂර්ට් එකේ ගුණත්වය වැඩි කියලා. ඒකේ ගාණ වැඩි නිසා. නැතුව මේ වෙන මුකුත් නිසා නෙමෙයි. රෙද්ද වෙනස් නිසාවත්, අමුද්‍රව්‍ය වෙනස් නිසාවත්, එහෙම නැත්නම් මහබු මිනිස්සයා වෙනස් නිසාවත් එහෙම නෙමෙයි. ගාණ වැඩි නිසා ක්වොලිටි එකත් වැඩි ඇති. එහෙම බලාපොරොත්තු වෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ මිල වැඩි නම් තමයි වැඩිපුර මිලදී ගන්නෙ. මිල අඩු වුණොත් මිලදී ගන්නෙ නැති අවස්ථා තියෙනවා. පැහැදිලිද? අවසාන වශයෙන් හතරවෙනි එකක් මම ඔයාගේ අතිරේක දැනුමට දාලා තියෙනවා. කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන්. ඒක නිකන් කියෝ ගන්න. ඒක ඒ තරම්ම වැදගත් එකක් නෙමෙයි. නිකන් සරලව මතක තියාගන්න. එහෙනම් ඔන්න අපි කතා කරා මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් හටගන්න හේවත් ඉල්ලුම් නීතියට පටහැනිව අසාමාන්‍ය ඉල්ලුමක් විදියට ඉල්ලුම හටගන්න අවස්ථාවන් කිහිපයක්. පැහැදිලිනේ? හොඳට වෙලාව අරගෙන තව විනාඩියක් අරගෙන හොඳට ඒ පිටුව ආපහු මුල ඉඳන් දෙතුන් පාරක් කියෝ ගන්න. අර ගිෆන් භාණ්ඩ ගැන සාකච්ඡාව අපි ඉදිරියේදී තව විස්තරාත්මකව කරනවා. හරිනේ? හරි. එතකොට දැන් අර ඊළඟ පිටුවේ 17 වෙනි පිටුවේ පටන් ගන්නකොට කියනවා. දැන් ඔයාලට මතක ඇති අපි ඉල්ලුම් වක්‍ර ඇඳනේ. මුලින්ම අපි කතා කරේ ඉල්ලුම් වක්‍රයක්.
මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවයි කියලා උපකල්පනය කරලා මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා ඍණ බෑවුමක් තියෙන වමේ සිට දකුණට පහළට බෑවුම් වෙන ඉල්ලුම් වක්‍රයක් තමයි අපි මුලින්ම කතා කරේ. ඔයාලට මතක ඇති. නමුත් ඉල්ලුම අසාමාන්‍ය නම් එහෙම නැත්නම් මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් නම් මේ ඍණ බෑවුමක් නෙමෙයි ඒ වක්‍රයට තියෙන්නේ ධන බෑවුමක්. ඒ වක්‍රයට තියෙන්නේ ධන බෑවුමක්. ඒ කියන්නේ භාණ්ඩයේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙන අසාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් තමයි මේවාට බෝඩ් එකේ දකින්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඔයාගේ අර එතන කොටුවේ කියනවා කීවෙනි කොටුවේද නේ? ඔයාගේ 17 වෙනි පිටුවේ කියනවා මොකද්ද? ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් හෙවත් අසාමාන්‍ය ඉල්ලුම් තත්ත්වයක් පවතින විට ඉල්ලුම් වක්‍රයේ වමේ සිට දකුණට පහළට බෑවුම් වේ. එනම් ඉල්ලුම් වක්‍රය ධන බෑවුමක් සහිත වේ. ටක් ගාලා දකුණු පැත්තේ තියෙන කොටුවේ වීඩියෝ එක නවත්තලා මේක ඇඳගන්න. පැහැදිලි නේ? ඊළඟට අපි බොහොම වැදගත් සාකච්ඡාවකට යනවා. හරිනේ? වීඩියෝ එක නවත්තලා මේක ඇඳගන්න. හරි. එහෙනම් දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මාතෘකාවක්. දැන් අපි ඉල්ලුම් නීතිය ඉවරයි. මම ආයෙ චුට්ටක් මතක් කරොත් ඔයාලටනේ සලකා බලන භාණ්ඩයක ඉල්ලුමට බලපාපු සාධක ගොඩක් තිබ්බනේ. සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන්, පාරිභෝගිකයාගේ ආදායම, පාරිභෝගිකයාගේ රුචිකත්වය, වෙළඳ පොලේ ඉන්න ගනුදෙනුකාරයෝ සංඛ්‍යාව, අනාගත මිල අපේක්ෂාවන්, වෙනත් සාධක කියලා සාධක 7ක් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට බලපාපු බව ඉල්ලුම් න්‍යායෙන් අපි කතා කරා. ඒ ඉල්ලුම් න්‍යාය අපි මෙහෙම ඉල්ලුම් ශ්‍රිතයක් විදියටත් පෙන්නුවා. පැහැදිලිනේ? එතකොට අපි කතා කරා මොකද්ද? මේ දකුණු පැත්තේ තියෙන ඕනම සාධකයක් වෙනස් වුණොත් වම් පැත්තේ තියෙන ඉල්ලුම් ප්‍රමාණයත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපේ උපකල්පනය වුණේ එක සැරේකට වෙනස් වෙන්නේ එක සාධකයක් විතරයි. මේ සාධක 7ම එක සැරේ වෙනස් වුණොත් මේ කතාව කරන්න බෑ. එක සැරේකට වෙනස් වෙන්නේ එක සාධකයක් විතරයි. එහෙමයි කියලා මම මොකද කරේ? මේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනවා. හැබැයි අනෙකුත් සාධක එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනවා. අනෙකුත් සාධක එකක්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා ඉල්ලුම් නීතිය කතා කරා. නේ? දැන් අපි ආයි මේ කියන්න ඕනේ නැහැ. ඉල්ලුම් නීතිය අපි කතා කරලා ඉවරයි මේ වෙනකොට. සහ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවත් ඔන්න දැන් අපි පොඩ්ඩකට කලින් කතා කරා. එතකොට දැන් මට කියන්න ඕනේ මෙන්න මේ කාරණේ. මොකද්ද? දැන් අපි මිල සහ සලකා බලන භාණ්ඩයේ මිල සහ එම භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය කතා කරලා ඉවරයි. දැන් අපි ඊළඟ සාධකයට යනවා. අන්න ඉල්ලුමට බලපාන සාධක 7ක් තියෙනවනේ. තාම අපි කතා කරලා ඉවර එක සාධකයක් විතරයි. දැන් අපි ගන්නවා මේ දෙවෙනි සාධකය. මොකද්ද? සම්බන්ධිත භාණ්ඩයක මිල වෙනස් වුණොත් හැබැයි ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක සියල්ලම ස්ථාවර නම්. අර අනෙකුත් සාධක කිව්වම කලින් වෙනස් වෙනවයි කියලා හිතපු මිලත් දැන් ස්ථාවරයි. එහෙනම් දැන් මොකද්ද අපේ කතාව? සම්බන්ධිත භාණ්ඩයක්. කියන්නේ වෙන භාණ්ඩයක මිල වෙනස් වුණොත් හොඳට අහගන්න. වෙන මොකක් හරි භාණ්ඩයක මිල වෙනස් වුණොත් අපේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ? මොකද්ද? වෙන භාණ්ඩයක මිල වෙනස් වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ? නේ? අපි කියනවා ඒ වෙන භාණ්ඩ කියන ඒවට සම්බන්ධිත භාණ්ඩයක මිල කියන සාධකය හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි. පේනවනේ? සම්බන්ධිත භාණ්ඩයක මිල කියන එක හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරව තියෙනකොට
මේ සම්බන්ධිත භාණ්ඩයක මිල වෙනස් වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට කොහොමද බලපාන්නේ? යන්න බලන්න. මිල වෙනස් වෙන්නේ සම්බන්ධිත භාණ්ඩයේ, ඉල්ලුම ගැන කතා කරන්නේ සලකා බලන භාණ්ඩයේ. ඔක කොච්චර තව ටිකක් පැහැදිලි වෙන්න පොඩ්ඩක් ඉක්මනට උදාහරණ වලට යමු. ඔය සම්බන්ධිත භාණ්ඩ සලකා බලන භාණ්ඩ කියලා කතා කරනකොට පස්සේ එහෙම පුළුවන් වෙන්න ඕන උනාට දැන් පොඩ්ඩක් මුලින්ම කතා කරනකොට නිකන් අමාරුයි වගේ. ඉතින් අපි අග්ගල උදාහරණ වලට යමු. හැබැයි අර මුලින්ම අපි කතා කරන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් කලින් මෙච්චර වෙලා අපි කිව්වේ මේ මිල හැර අනෙකුත් සාධක ස්ථාවරයි. දැන් ඒ කතාව ඉවරයි. අමතක කරන්න මේ කතාව. දැන් අපි කතා කරන්නේ දෙවනි සාධකයනේ. එකක් එළියට ගන්නවා, ඊළඟට දෙවනි එක්කෙනාව එළියට ගන්නවා. සම්බන්ධිත භාණ්ඩවල මිල දැන් වෙනස් වෙනවා. ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි. අනෙකුත් සියලුම සාධක ගුවම අර මෙච්චර වෙලා වෙනස් වෙනවයි කියලා හිතපු සලකා බලන භාණ්ඩයේ මිල දැන් වෙනස් වෙන්නේ නැහැ. සලකා බලන භාණ්ඩයේ මිල දැන් වෙනස් වෙන්නේ නැහැ. හොඳට අදහස ඔලුවට ගන්න. පැහැදිලිනේ? එතකොට එහෙනම් මේ සාධක හතෙන් දැන් වෙනස් වෙන්නේ සම්බන්ධිත භාණ්ඩයක මිල විතරයි. අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි කියන උපකල්පනයේ ඉන්න. එහෙනම් අර කොටුව ඇතුළ බැලුවොත් මෙහිදී අවධානයට ලක් කෙරෙන්නේ සලකා බලන භාණ්ඩයක ඉල්ලුම තීරණය වීමට බලපාන සාධක අතරින් සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පවතින විටක පේනවනේ. සම්බන්ධිත භාණ්ඩවල මිල කියන එක හැර ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක 6ම ස්ථාවරයි. ස්ථාවරව පවතින විටක සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් සහ අන්න එතන පොඩ්ඩක් හදාගන්න තියෙනවා. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් නැහැ. එතන මං හිතන්නේ අපි හදලා තියෙන්නේ. හරි? අපිට කියන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් සහ සලකා බලන එතන පොඩ්ඩක් හදාගන්න. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර තියෙන සම්බන්ධය. එතන කොටුවේ තියෙන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් සහ එහි ඉල්ලුම් ප්‍රමාණය. ඒක වැරදි. සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධයයි කියලයි අපි කතා කරන්නේ. දැන් මේ සම්බන්ධිත භාණ්ඩ කියන වචනේ ඇහෙනවනේ. මොනවාද මේ සම්බන්ධිත භාණ්ඩ කියන්නේ? නේ? අපි පරිස්සමෙන් බලමු. අපේ සලකා බලන භාණ්ඩය ආර්ථික විද්‍යාවේදී මොකද්ද සලකා බලන භාණ්ඩයක් කියන්නේ? සලකා බලන භාණ්ඩය කියන්නේ අපි ඉල්ලුම ගැන අධ්‍යයනය කරන්නේ මොන භාණ්ඩයේද? ඔච්චරයි. පැහැදිලිනේ? අපි ඉල්ලුම ගැන වද වෙන්නේ අධ්‍යයනය කරන්නේ මොන භාණ්ඩයේද? ඒක සම්බන්ධිත භාණ්ඩයක්. අපි හිතමු සලකා බලන භාණ්ඩයක්. අපි හිතමු මගේ සලකා බලන භාණ්ඩය සහල් කියලා. නේ? සලකා බලන භාණ්ඩයේ සහල්. ඒ කියන්නේ මම ඉල්ලුම ගැන අධ්‍යයනය කරන්නේ සහල් වල. හැබැයි සහල් වලට සම්බන්ධිත භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එකකට අපි කියනවා ආදේශන භාණ්ඩ, අනිත් එකට කියනවා අපි අනුපූරක භාණ්ඩ. හරි? එකකට අපි කියනවා ආදේශන භාණ්ඩ, අනිත් එකට අපි කියනවා අනුපූරක භාණ්ඩ. මොකද්ද පුතේ ආදේශන භාණ්ඩයක් කියන්නේ? ඔව් ආදේශන භාණ්ඩයක් කියන්නේ මොකද්ද? බොහොම සරලව සලකා බලන භාණ්ඩය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව භාණ්ඩයක්. අන්න බලන්න. ආදේශන භාණ්ඩයක් කියන්නේ සලකා බලන භාණ්ඩය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව භාණ්ඩයක්. සහල් සලකා බලන භාණ්ඩයනේ. සහල් වෙනුවට අපිට ඕනනම් තිරිඟු ආහාරයට ගන්න පුළුවන්. කුරක්කන් ආහාරයට ගන්න පුළුවන් නේ. වෙන මොනවා හරි ආහාර වර්ග ආහාරයට ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් සහල් වෙනුවට කුරක්කන්. සහලුයි කුරක්කනුයි දෙකම කන්න ඕනේ නෑනේ. සහල් වෙනුවට කුරක්කන්. එහෙනම් ආදේශන කියන්නේ එකක් වෙනුවට තව භාණ්ඩයක්. අන්න. එතකොට මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. එක්කෙනෙක් වෙනුවට අනිත් කෙනා. අපි උදාහරණයකට ගමු. පෑන කියලා. පෑන වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ආදේශන භාණ්ඩය මොකද්ද? පැන්සල.
එහෙනම් පෑනයි පැන්සලයි කියන්නේ ආදේශන භාණ්ඩ. අපි ගමු අපේ සලකා බලන භාණ්ඩය සීනි කියලා. සීනි වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් හකුරු. ආදේශන භාණ්ඩ. ඒ කියන්නේ මේ සලකා බලන භාණ්ඩය අතෑරලා ඕන්නම් ආදේශන භාණ්ඩය පාවිච්චි කරන්නත් පුළුවන්. ආදේශන භාණ්ඩය අතෑරලා ඕන්නම් සලකා බලන භාණ්ඩය පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙනම් ඊටාම සරලයි. මේවා මේ තුන් වසරේ ළමයින්ටත් තේරෙනවා. ආදේශන කියන්නේ එකක් වෙනුවට තව එකක් වෙනුවට දෙකම එක සැරේ පාවිච්චි කරන්නේ නැහැ. අන්න එහෙම කියනකොට අනුපූරක භාණ්ඩ කියන්නේ සලකා බලන භාණ්ඩය සමග අන්න බලන්න පාවිච්චි කරන තවත් භාණ්ඩයක්. මොකද්ද? සලකා බලන භාණ්ඩය සමග දෙකම එක සැරේ දෙකම එකතු කරලා පාවිච්චි කරන එක. අපි සහල් එක්ක ගත්තොත් පරිප්පු එළවලු වගේ දේවල් නේ මොනවාද? සහල් සමගනේ පාවිච්චි කරන්නේ. නැතුව සහල් වෙනුවට පරිප්පු කන රටක් තියනවද? හාල් වෙනුවට එළවලු කන රටක් නැහැ. සහල් සමග තමයි පරිප්පු කන්නේ. නැත්තම් සහල් සමග තමයි එළවලු කන්නේ. දෙකම එකට. අන්න එහෙම වුණොත් භාණ්ඩ එකක් වෙනුවට අනිත් එක පාවිච්චි කරනවා නෙමෙයි. එහෙම කරොත් පාවිච්චි කරන දෙකෙන් එකයිනේ එක සැරේනේ. එකක් වෙනුවට අනිත් එක පාවිච්චි කරොත් දෙකෙන් එකයි එක සැරේ පාවිච්චි කරන්නේ. තමයි ආදේශන භාණ්ඩ. හැබැයි සලකා බලන භාණ්ඩය සමග පාවිච්චි කරන තව භාණ්ඩයක් අනුපූරක භාණ්ඩයක්. අන්න ඒ කියන්නේ දෙකම එක සැරේ පාවිච්චි කරනවා. දෙකම එක සැරේ පාවිච්චි කරනවා. පෑනත් එක්ක ගත්තොත් මොකද්ද? පොත. දෙකම එක සැරේනේ. දැන් මේ වීඩියෝ එක බලන මොහොතේත් ඔයා එහෙමනේ පාවිච්චි කරන්නේ. පෑනයි පොතයි දෙකම එකට. අහන අපි කියන මේ දෙක අනුපූරකයි. සීනිත් එක්ක ඕනනම් තේ අනුපූරකයි නේ. දෙකම එකට එක සැරේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මොකද්ද? ඔව් එක භාණ්ඩයක් වෙනුවට තව භාණ්ඩයක් පාවිච්චි කරනවා නම් ආදේශන, එක භාණ්ඩයක් සමග තව භාණ්ඩයක් පාවිච්චි කරනවා නම් ඒ භාණ්ඩ දෙක අනුපූරක. ඉතින් මේ ಜಾති දෙකටමනේ සලකා බලන භාණ්ඩයත් එක්ක ඉන්න ආදේශන අනුපූරක භාණ්ඩ දෙකටම පොදුවේ අපි කියන්නේ සම්බන්ධිත භාණ්ඩ කියලා. ඒක සම්බන්ධිත භාණ්ඩ කියලා જાතියක් නැහැ. හොඳේ. සම්බන්ධිත භාණ්ඩ කියන එකදී උදාහරණ දෙකක් තියෙනවා. ඒ දෙක තමයි අපි සම්බන්ධිත භාණ්ඩ කියලා අඳුරගන්නේ. ආදේශන භාණ්ඩයි අනුපූරක භාණ්ඩයි. දැන් ඒතර වැදගත් වෙදින් කියලා සලකා බලන භාණ්ඩයක් සමගින් සම්බන්ධයක් දක්වන ප්‍රධාන භාණ්ඩ වර්ග දෙකයි. ඔය තියෙන්නේ සලකා බලන භාණ්ඩයට ආදේශන වන භාණ්ඩ 17 වෙනි පිටුවේ අන්තිම වලට ගාලා මෙහෙම ලියමු. සලකා බලන භාණ්ඩය වෙනුවට භාවිත කළ හැකි සලකා බලන භාණ්ඩය වෙනුවට භාවිත කළ හැකි තවත් භාණ්ඩයකි. සලකා බලන භාණ්ඩය වෙනුවට භාවිත කළ හැකි තවත් භාණ්ඩයකි. වෙනුවට කියන වචනේ highlight කරන්න. වෙනුවට. එකක් වෙනුවෙන් අනිත් එක. දෙක තියෙනවා සලකා බලන භාණ්ඩයට අනුපූරක වන භාණ්ඩ. මෙහෙම ලියන්න පුළුවන්. සලකා බලන භාණ්ඩය සමග භාවිත කරන තවත් භාණ්ඩයකි. සලකා බලන භාණ්ඩය සමග භාවිත කරන තවත් භාණ්ඩයකි. හරිනේ. හරි. දැන් අපේ සාකච්ඡාව මේකයි. හොඳට තේරුම් ගන්න. හොඳට බලන්න. අපේ සාකච්ඡාව මේකයි. මොකද්ද? මේ දෙන්නම එක සැරේ කතා කරන්නේ නැහැ. හොඳේ. අපි මුලින්ම ආදේශන භාණ්ඩ ගමුකෝ. හරි. අපේ සාකච්ඡාව මේකයි. පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. හොඳට තේරුම් ගමු. නැත්තම් මේක කලින් කතා කරපු එකත් එක්ක පැටලෙනවා. මොකද්ද? දැන් මං කතා කරන්න යන්නේ ආදේශන භාණ්ඩයක මිල වෙනස් වුණොත් ආදේශන භාණ්ඩයක මිල වෙනස් වුණොත් ඒක සලකා බලන භාණ්ඩයේ
ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියලයි. උදාහරණයක් කතා කරමු. මම හිතනවා තිරිඟුවල මිල වෙනස් වුණොත් ඒක සහල්වල ඉල්ලුමට බලපාන්නේ කොහොමද? අන්න බලන්න. මම කතා කරන්නේ තිරිඟුවල මිලයි තිරිඟුවල ඉල්ලුමයි. එහෙම කතා කරන්නේ එකම භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය නෙමෙයි කතා කරන්නේ. තිරිඟුවල මිල තිරිඟුවල ඉල්ලුම නෑ. එහෙම නෙමෙයි. එහෙම කතා කරානේ කලින් ඉල්ලුම් නීතිය කතා කරනකොට මොකද කතා කරේ? සලකා බලන භාණ්ඩයේ මිල සලකා බලන භාණ්ඩයේම ඉල්ලුම. එකම භාණ්ඩයේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි. හැබැයි දැන් කතා කරන්නේ ඒක නෙමෙයි. ඒ නිසා හොඳට මනස ඒකාග්‍ර කරගෙන දැන් ඔළුවට දාගන්න මේ කතා කරන්නේ ඉල්ලුම් නීතිය නෙමෙයි. මේ කතා කරන්නේ ඉල්ලුම් නීතිය නෙමෙයි. මේ කතා කරන්නේ ඉල්ලුම් නීතිය නෙමෙයි. හොඳට තේරුම් ගන්න. ඇයි? ඉල්ලුම් නීතියදී අපි කතා කරේ සලකා බලන භාණ්ඩයේ මිල සහ එම භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය. එතනදී අපි කතා කරා සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරයි. අපි සලකා බලන භාණ්ඩය ගත්තේ සහල් නම් එතනදී කතා කරේ සහල්වල මිලයි සහල්වල ඉල්ලුම් ප්‍රමාණයයි. එකම භාණ්ඩයේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි. එතනදී අපි අර අනෙකුත් භාණ්ඩවල මිල වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවා. මතකනේ ආදේශන ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකයේදී අපි හිතුවේ නම ආදේශන ප්‍රතිවිපාකය වුණාට දැන් මේ වීඩියෝ එකේ කලිනුත් මම ඒක කිව්වා. නම ආදේශන ප්‍රතිවිපාකය වුණාට ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වුණේ නැහැ කලින් එකේ. හැබැයි දැන් මේ සාකච්ඡාව ඉවරයි. දැන් අපි මේ සාකච්ඡාව අනිත් පැත්ත හරවලා කතා කරන්න යන්නේ. දැන් මොකද වෙන්නේ? අපි කතා කරන්නේ සහල්වල ඉල්ලුමට තිරිඟුවල මිල බලපාන්නේ කොහොමද? අන්න බලන්න. තිරිඟු මිල වෙනස් වුණොත් ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඒක බලපාන්නේ කොහොමද? පැන්සල් වල මිල වෙනස් වුණොත් පෑන් වල ඉල්ලුමට බලපාන්නේ කොහොමද? පැන්සල කියන්නේ ආදේශන භාණ්ඩයක්. ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට බලපාන්නේ කොහොමද? හකුරු වල මිල වෙනස් වුණොත් සීනි වල ඉල්ලුමට ඒක බලපාන්නේ කොහොමද? ආදේශන භාණ්ඩයේ වෙච්ච හකුරු වල මිල වෙනස් වුණොත් සලකා බලන භාණ්ඩයේ වෙච්ච සීනි වල ඉල්ලුමට බලපාන්නේ කොහොමද? පේනවනේ. එහෙනම් මේ කතා කරන්නේ ඉල්ලුම් නීතිය නෙමෙයි. මේ ඉල්ලුම් නීතිය නෙමෙයි. ඇයි? ඉල්ලුම් නීතියදී අපි කිව්වේ සලකා බලන භාණ්ඩයක මිලයි එම භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණයයි. එතකොට අනිකුත් සාධක සියල්ල ස්ථාවරයි. හැබැයි මෙතන කතා කරන්නේ ආදේශන භාණ්ඩයේ මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර සම්බන්ධය. වෙන භාණ්ඩයක මිල අපේ භාණ්ඩයේ ඉල්ලුම. වෙන භාණ්ඩයක මිල අපේ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියන එකයි මේ සාකච්ඡා කරන්නේ. පටල ගන්න එපා. ඊටාම සියුම් තැනක්. ඒ නිසා ඔතන මම බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. බාන ටියුට් එකේ අපිට කියනවා ටියුට් එකේ 18 වෙනි පිටුවට ආවොත් ටියුට් එකේ 18 වෙනි පිටුවන මාතෘකාව ආදේශන භාණ්ඩවල මිල සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර සම්බන්ධය පේනවනේ. ආදේශන භාණ්ඩවල මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමයි අතර සම්බන්ධය පේනවනේ. එහෙනම් අපි කතා කරන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ කවුද දැන්? වෙනස් වෙන්නේ සලකා බලන භාණ්ඩයේ මිලද ආදේශන භාණ්ඩයේ මිලද? වෙනස් වෙන්නේ ආදේශන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැත. පැහැදිලිද මං කියන දේ?
හොඳට තේරුම් ගන්න. ඔක තව මම පැහැදිලි කරලා තියෙනවා. මොකක්ද කියන්නේ? මෙහිදී අධ්‍යයනය කෙරෙන්නේ සලකා බලන භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක අතරින් ආදේශන භාණ්ඩවල මිල හැර අනෙකුත් සාධක සියල්ලම ස්ථාවරව පවතින විට ආදේශන භාණ්ඩවල මිල හැර අනෙකුත් සාධක සියල්ල ස්ථාවරව පවතින විටක ආදේශන භාණ්ඩවල මිල වෙනස් වන විට කාගේ ඉල්ලුමටද? සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඇතිවෙන බලපෑම. මම මේක මෙච්චර වෙලාව අරගෙන හිමින් කියන්නේ පටල ගන්න එපා. මේ ඉල්ලුම් නීතිය නෙමෙයි. ඉල්ලුම් නීතිය කිව්වේ සලකා බලන භාණ්ඩයේ මිලයි එම භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණයයි. සහල් මිලයි සහල් වල ඉල්ලුමයි. එතකොට තිරිඟු මිල ස්ථාවරයි ඉල්ලුම් නීතියේදී. පෑන් මිලයි පෑන් වල ඉල්ලුමයි. එතකොට පැන්සල් මිල ස්ථාවරයි ඉල්ලුම් නීතියේදී. සීනි මිලයි සීනි ඉල්ලුමයි. එතකොට හකුරු මිල ස්ථාවරයි ඉල්ලුම් නීතියේදී. දැන් කතා කරන්නේ ඉල්ලුම් නීතිය නෙමෙයි. දැන් කතා කරන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. දැන් කතා කරන්නේ සහල් මිල වෙනස් වෙන්නේ නැහැ. තිරිඟු මිල වෙනස් වුනොත් සහල් වල ඉල්ලුමට මොකද වෙන්නේ? පෑන් වල මිල වෙනස් වෙන්නේ නැහැ. පැන්සල් වල මිල වෙනස් වුනොත් පෑන් වල ඉල්ලුමට මොකද වෙන්නේ? සීනි වල මිල වෙනස් වෙන්නේ නැහැ. හකුරු වල මිල වෙනස් වුනොත් සීනි වල ඉල්ලුමට මොකද වෙන්නේ? හොඳට ඔලුවට ගන්න. ආදේශන භාණ්ඩයේ මිලයි වෙනස් වෙන්නේ. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැත. පැහැදිලිද? ඉතින් යටින් කියනවා අර ඒකින්ද ඔයාලට ඔක හොඳට තේරුම් ගන්න ඕන නිසා මෙහිදී අන්න වෙනස් වන්නේ හිස්තැනේ ලියන්න ආදේශන භාණ්ඩයේ මිල වේ. වෙනස් වන්නේ ආදේශන භාණ්ඩයේ මිල වේ. ස්ථාවරව පවතින්නේ සලකා බලන භාණ්ඩයේ මිල වේ. සලකා බලන භාණ්ඩයේ මිල වේ. ඒ හින්දා අර කොටුව ඇතුලේ තියෙන දේවල් සම්පූර්ණයෙන්ම මුළු කොටුවම highlight කරගත්තත් කමක් නැහැ. ඔන්න ඔය කතාව මම අර මේක ඉල්ලුම් නීතිය නෙමෙයි කියපු එක ආයි කියන අර තින්නේ. මේ අනුව මෙහිදී සාකච්ඡාවට ලක් වෙන්නේ ඉල්ලුම් නීතිය නොවේ. ඉල්ලුම් නීතිය නොවේ. ඉල්ලුම් නීතියේදී අධ්‍යයනය කරනු ලැබුවේ ඉල්ලුම් නීතියේදී අධ්‍යයනය කරනු ලැබුවේ මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල සහ එම භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධයයි. එකම භාණ්ඩයේ මිලයි එම භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණයයි. නමුත් දැන් අධ්‍යයනය කරන්නේ මොකද්ද? නමුත් මෙහිදී සලකා බැලෙන්නේ ආදේශන භාණ්ඩයේ මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට බලපාන්නේ කොහොමද කියලයි. ඒ නිසා මේ කතාව. ඒ හින්දා මේක ඉල්ලුම් නීතිය නෙමෙයි. මේ අර ඉල්ලුම් නීතියේදී කතා කරපු ආදේශන ප්‍රතිවිපාකය නෙමෙයි. මොකද ආදේශන ප්‍රතිවිපාකය අපි ආයි කිව්වා. මොකද මේවා ආයි කියන්න ඕනේ. නැත්තම් තේරෙන්නේ නැහැ. ආදේශන ප්‍රතිවිපාකයේදීත් අපි කතා කරේ ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. එයාගේ නම ආදේශන ප්‍රතිවිපාකය වුණාට ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. සලකා බලන භාණ්ඩයේ මිල තමයි වෙනස් වුනේ. හැබැයි දැන් මේ ආදේශන ප්‍රතිවිපාකය නෙමෙයි. අර දෙවෙනි පොයින්ට් එකේ එකත් කතා කරනවා. එමෙන්ම ඉහතින් සාකච්ඡා කළ ආදේශන ප්‍රතිවිපාකයේ සහ මෙහිදී සාකච්ඡා කරන සංකල්පය එකින් එකට වෙනස් සංකල්ප වේ. වෙනස් ආදේශන ප්‍රතිවිපාකයේ යනු ඉල්ලුම් නීතිය ඇතිවීමට එක හේතුවක් අපි කතා කරා. එහිදී මොකද උනේ? කලින් උනේ ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවරයි. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වුණා. නමුත් දැන් සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වෙනවා. ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් කොහොමද ඒක සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට බල පාන්නේ කියලයි අපි මේ කතා කරන්නේ. පැහැදිලිද? මං හිතනවා හොඳටම තේරෙනවා ඇති. ඕක ඊටාම හොඳින් අවබෝධයේ තියෙන්න ඕනේ. පැහැදිලිද? ආදේශන ප්‍රතිවිපාකයේදී අපි කතා කරේ ආදේශන භාණ්ඩයේ මිල ස්ථාවර බවත්
සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන බවත් තමයි උපකල්පනය කරේ. නමුත් මෙහිදී ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වෙන බවත් සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර බවත් උපකල්පනය කෙරේ. හරි. ඔය කතාව හොඳට තේරෙනවා නම් මම වෙලාව අරන් පැහැදිලි කරේ පැටලෙයි වගේ නිසා පටල ගන්න එපා. ඔයාට අවුල් වගේ නම් ආදේශන ප්‍රතිවිපාකයේ කතා කරපු වීඩියෝ එක ආපහු බලලා આવුත් වඩා හොඳයි. නේ බලලා මම මේ කියපු කතා ටික ආපහු බැලුවොත් තේරෙයි. දැන් එහෙනම් මම මේ පරණ උදාහරණෙම ගන්නවා හැබැයි වෙනස් විදියට. මේ බලන්න. මගේ සලකා බලන භාණ්ඩය මම ගන්නවා බටර්. කලිනුත් මේ උදාහරණේ ගත්ත හැබැයි වෙනස් විදියට. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය මගේ ආදේශන භාණ්ඩය මාගරින් මිල විතරයි ගන්නෙ. නේ කලින් කතා කරේ බටර් මිලයි බටර් ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය. එතකොට මාගරින් මිල වෙනස් වුණේ නැහැ. මතකයිනේ කලින්. ඕන්නම් ආයෙ ගිහිල්ලා බලන්න. ඒ ආදේශන ප්‍රතිවිපාකය. දැන් කතා කරන්නේ මොකද්ද? බටර් වල මිල වෙනස් වෙන්නේ නැහැ. මේ බලන්න මේ. බටර් වල මිල අපි හිතමු රුපියල් 100යි. බටර් වල ඉල්ලුම් ප්‍රමාණය 2000යි. මම නිකන් හිතලා දාන්නේ මේ ඉලක්කම්. හොඳේ. අපි හිතමු මාගරින් වල මිලත් 100යි. බටර් වල මිල දැන් වෙනස් වෙන්නේ අනේ ලේසි. බටර් වල මිල දැන් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? බටර් වල මිල වෙනස් වෙන්නේ නැතුව තියෙද්දි මාගරින් වල මිල වැඩි වෙනවා. අන්න මම අර වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්නන තමයි මෙයාව කොටු කරේ. පැහැදිලි නේ? කලින් නම් බටර් මිල වෙනස් වුණා, මාගරින් වෙනස් වුණේ නැහැ. කලින් ආදේශන ප්‍රතිපාය කතා කරනකොට දැන් ඒක නෙමෙයි. ඒක නෙමෙයි. මේ ආයි කියන්නේ මේක පැටලෙනවා බොහෝ දෙනාට. පටල ගන්න එපා පුතේ. ඈ උසස් පෙළ ළමයෙක් නිදි. පටල ගන්න එපා. මොකද්ද? දැන් මාගරින් වල මිල වැඩි වුණා. එහෙනම් දැන් ඕකෙන් බටර් ඉල්ලුමට මොකද වෙන්නේ? දැන් ඔයාලට මේක ටක් ගාලා කියන්න පුළුවන්. දැන් මේ භාණ්ඩ දෙකෙන් කවුරු ගත්තොත්ද ලාභ? බටර් වල මිල තාම 100යි. බටර් වල මිල තාම 100යි. හැබැයි ආදේශන භාණ්ඩයේ වෙච්ච මාගරින් වල මිල 150යි. ඒ නිසා දැන් මාගරින් ගන්න එක පාඩුයි. ඒ නිසා මාගරින් කන සමහර පාරිභෝගිකයෝ බටර් මිලදී ගන්න එනවා. මාගරින් කන සමහර පාරිභෝගිකයෝ බටර් මිලදී ගන්න මේ පැත්තට එනවා. ඒ නිසා බටර් වල ඉල්ලුම අපි හිතමු වැඩි වෙනවා. පේනවනේ. මෙයත් වැඩි වුණා. ධන මෙයත් වැඩි වුණා. එහෙනම් මට අවසානයේ නිගමනය මොකද්ද මේ? නේ නිගමනය මොකද්ද? ආදේශන භාණ්ඩයේ මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි වෙනවා. ආදේශන භාණ්ඩයේ මිල මම කැමති මෙතන ඉල්ලුම් ප්‍රමාණය කියලා දාන්න නැතුව ඉල්ලුම කියලා දාන්න. මම මේක පස්සේ කතා කරන අපිට වෙනම මාතෘකාවක් ඇයි කියලා බලමු. හරි. අර ආදේශන ප්‍රතිපාකයේදී කමක් නැහැ. හොඳේ. කලින් කතා කරපු තැනදී ඉල්ලුම් ප්‍රමාණය තමයි. නමුත් දැන් මෙතන කතා කරන්නේ මම ඉල්ලුම කියලා. ඇයි කියලා අපි ඒක පස්සේ බලමු ඈ. එහෙනම් මේ බලන්න මේ ආදේශන භාණ්ඩය මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි වුණා. මොකද ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට ඒ භාණ්ඩය ගන්න එක පාඩුයි. ඒ නිසා පාරිභෝගිකයෝ ඒ භාණ්ඩය අතෑරලා සලකා බලන භාණ්ඩයේ මිලට ගන්න එනවා. ඒ නිසා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. රූල් 5ක් අරගෙන ඔයාගේ නේ ඔය තියෙන්නේ. අපි අර බුලට් පොයින්ට්ස් 3 කියවමු. ඊට කලින් රූල් 5ක් අරගෙන අර බුලට් පොයින්ට්ස් 3ට යටින් රූල් 5ක් අරගෙන 1 2 3 4 5යි මේකටක් ගාලා අඳින්න. ඊට පස්සේ අපි බලමු මේක ලියා ගන්න විදිය. පැහැදිලිනේ? ටක් ගාලා රූල් 5ක් අරගෙන අඳින්න වීඩියෝ එක නවත්තලා. එහෙනම් පුතේ ඔයා දැන් මේක ඇඳනම් අපි දැන් ওই ටියුට් එකේ දාලා තියෙන පොයින්ට්ස් 3 කියවමු. ටක් ගාලා බලන්න. මේක ඇතුලේ තියෙන කතාව පොයින්ට්ස් 3ක් විදිහට කියලා තියෙනවා. මොකද්ද? ආදේශන භාණ්ඩයේ මිල වැඩිවීම තමයි අපේ මාතෘකාව නේ. මේ ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙන අවස්ථාව තමයි කතා කරන්නේ. පස්සේ කතා කරමු අඩු වෙන අවස්ථාව. අර බලන්න හයිලයිට් කරලාම තියෙනවා මම ඔයාලට. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව පවතින විටක මේ තියෙන්නේ අප්පා ලස්සනට දිලිසි. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. අර බලන්න
ආදේශන භාණ්ඩයේ මිල සලකා බලන භාණ්ඩයට සාපේක්ෂව වැඩි. සලකා බලන භාණ්ඩය 100යි. හැබැයි ආදේශන භාණ්ඩය දැන් ඊට සාපේක්ෂව මිල වැඩි 150යි. නිසා ආදේශන භාණ්ඩය මිලට ගන්නවාට වඩා සලකා බලන භාණ්ඩය මිලට ගැනීම වාසිදායකයි. පේනවනේ ආදේශන භාණ්ඩය දැන් 150ක් වටිනවා. බටර් තාම 100යි. ඒ නිසා බටර් ගන්න එක වාසි. මාගරින් කියන ආදේශන භාණ්ඩය ගන්නවට වඩා සලකා බලන භාණ්ඩයේ වෙච්ච බටර් ගන්න එක වාසි දායකයි. ඒ හින්දා මොකද වෙන්නේ? රයිට්? දෙවනි පොයින්ට් එකේ කියනවා මේ නිසා ආදේශන භාණ්ඩය මිලට ගන්නා පාරිභෝගිකයන් එම භාණ්ඩය මිලට ගැනීම අතහැර සලකා බලන භාණ්ඩය මිලට ගැනීමට පටන් ගනී. මේ ආදේශන භාණ්ඩය මිලට ගන්න පාරිභෝගිකයෝ ඒක අතහැරලා මෙහෙට එනවා. පේනවනේ? පැහැදිලිද? මාගරින් අතහැරලා බටර් ගන්න එනවා. එහෙනම් එවිට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම තමයි ඉහළ යන්නේ. ඉල්ලුම් ප්‍රමාණය කියන්න එපා. ඉල්ලුම කියලා අපි කියන්නේ පස්සේ බලමු ඇයි කියලා. පැහැදිලිනේ? ඉල්ලුම ඉහළ යයි. එහෙනම් දැන් ඔයා මේක රූල් 5ක් කරන් ලිව්වනේ. දැන් ඔය print කරලා තියෙන points තුනම අපි නේ එතන මේ print කරලා තියෙන point වල තිබ්බේ සලකා බලන භාණ්ඩය, ආදේශන භාණ්ඩය. ඒ වචන අයින් කරලා බටර් සහ මාගරින් කියන වචනේ දාලා අපි ලියමු ලස්සනට. ඒ points තුනමයි. අර සලකා බලන භාණ්ඩය කියන තැනට බටර් කියන වචනේ දාලා ආදේශන භාණ්ඩය කියන තැනට මාගරින් කියන වචනේ දාලා ලස්සනට ලියමු. පැහැදිලි නේ? right. එහෙනම් පළවෙනි point එක මෙහෙම ලියන්න. ටක් ගාලා ලියන්න මම ඉක්මනට කියවනවා. නේ ඔයා වීඩියෝ එක නවත්ත බලන්න. සලකා බලන භාණ්ඩය වූ බටර් වල මිල ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩය වූ බටර් වල මිල ස්ථාවරව පවතින විට ආදේශන භාණ්ඩය වූ මාගරින් වල මිල බටර් වලට සාපේක්ෂව ඉහළ යයි. ආදේශන භාණ්ඩය වූ මාගරින් වල මිල බටර් වලට සාපේක්ෂව ඉහළ යයි. ඒකටම ඊළඟ එකක නෙමෙයි ඒකටම ලියන්න. එම නිසා මාගරින් මිලට ගන්නවාට වඩා නැත්නම් මාගරින් මිලට ගැනීමට වඩා බටර් මිලදී ගැනීම වාසිදායක වේ. මාගරින් මිලට ගැනීමට වඩා බටර් මිලදී ගැනීම වාසිදායක වේ. අන්තිම පොයින්ට් එක සමායන්. අපි ඒක ලිව්වනේ. දෙවෙනි පොයින්ට් එක විදිහට ගන්න ඕනේ මේක. පොඩ්ඩක් වැරදුනා. හරිනේ. අපි ඒක ලිව්වා. දෙවෙනි පොයින්ට් එක ලියන්න ඕනේ මේ විදිහට. සමායන්. මේ නිසා මාගරින් මිලට ගන්නා පාරිභෝගිකයන් එම භාණ්ඩය අතහැර බටර් මිලදී ගැනීමට පටන් ගනී. මේ නිසා මාගරින් මිලට ගන්නා පාරිභෝගිකයන් එම භාණ්ඩය මිලදී ගැනීම අතහැර බටර් මිලදී ගැනීමට පටන් ගනී. අවසාන පොයින්ට් එක එම නිසා සලකා බලන භාණ්ඩය වූ බටර් වල ඉල්ලුම ඉහළ යයි. ඉල්ලුම් ප්‍රමාණය කියලා දාන්න එපා. ඉල්ලුම. එම නිසා සලකා බලන භාණ්ඩය වූ බටර් වල ඉල්ලුම ඉහළ යයි. හරි. එහෙනම් මේ මිල වැඩි වෙච්ච කතාව. දැන් එහෙනම් තප්පරෙන් මේක අනිත් පැත්තට හිතන්න පුළුවන් වෙන්න එපා ළමයිට. දැන් මේවා ලියා ගන්නකොට මේ ධන ලකුණු ඔක්කොම දාලා ලියා ගන්න ඕනේ. ලස්සන ලියා ගන්න ඕනේ. දැන් එතකොට අනිත් පැත්තට පුතේ ඔක් කතා කරමු. එක තප්පරෙන් මොකද්ද? තාමත් සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. කලින් කතා කරේ ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනවයි කියලානේ. දැන් ඔන්න ආදේශන භාණ්ඩයේ මිල අඩු වුණා. ආදේශන භාණ්ඩයේ මිල අඩු වුණා. දැන් බලන්න. බටර් වල මිල තාමත් රුපියල් 100යි. බටර් වල මිල තාමත් රුපියල් 100යි. හැබැයි මාගරින් වල මිල රුපියල් 80යි. ඉතින් බටර් කන කට්ටියකින් කොටසක් දැන් මොනාට යනවද? මාගරින් මිලදී ගන්න යනවා. ඒ නිසා බටර් වල ඉල්ලුම
අඩු වෙනවා අන්න අඩු වුණා පැහැදිලිනේ ආයෙනම් මතක තියාගන්න මොකද බටර් වල ඉල්ලුම අඩු වුණා තව එකපාරක් ටක් ගාලා කිව්වොත් නේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ 100 මට්ටමේම තියෙනවා මාගරින් හෙවත් ආදේශන භාණ්ඩයේ මිල මේ සලකා බලන භාණ්ඩයේ මිලට සාපේක්ෂව අඩුයි බටර් තාම රුපියල් 100යි හැබැයි දැන් මාගරින් රුපියල් 80ක් වෙලා එහෙනම් මාගරින් කන එක ලාභ නිසා බටර් කන කට්ටිය බටර් වලින් අයින් වෙලා කොයි පැත්තට යනවද මාගරින් වලට යනවා එතකොට බටර් වල ඉල්ලුම හෙවත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා හැමතිස්සෙම අපි ඉල්ලුම ගැන කතා කරන්නේ සලකා බලන භාණ්ඩය හොඳට තේරුම් ගන්න නේ එතන ළමයි අහයි මම කලිනුත් කිව්වා මෙහෙ ඉඳන් මෙහෙට යනකොට බටර් වල ඉඳන් මාගරින් වලට යනකොට මාගරින් වල ඉල්ලුම වැඩි වෙන්නේ නැද්ද වැඩි වෙනවා අපිට ඒක වැඩක් නැහැ අපිට වැදගත් වෙන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ කියලා මිසක් ආදේශන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ කියන එක නෙමෙයි. ඒ නිසා පරිස්සමෙන් තේරුම් ගන්න හැමතිස්සෙම ඔයා අවසාන නිගමනය දෙන්න ඕනේ. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ කියලා. එහෙනම් ආයි රූල් පහක් අරගෙන එහෙනම් අර ඊට කලින් බලමු අර B කොටස. ආදේශන භාණ්ඩයේ මිල අඩුවීමකදී. ආදේශන භාණ්ඩයේ මිල අඩුවීමකදී. මොකද වෙන්නේ ආදේශන භාණ්ඩයේ මිල අඩුවීමකදී මේ ඔය තියෙන පළවෙනි පොයින්ට් එක සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව පවතින විට මේ සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි ආදේශන භාණ්ඩයේ මිල සලකා බලන භාණ්ඩයට සාපේක්ෂව පහළ යනවා. ඔව්නේ මේ ආදේශන භාණ්ඩයේ මිල අඩු වෙනවා සලකා බලන භාණ්ඩයට වඩා. නිසා අන්න බලන්න සලකා බලන භාණ්ඩයේ මිලට ගන්නවාට වඩා ආදේශන භාණ්ඩයේ මිලට ගැනීම වාසිදායකයි. ඇත්තනේ මේ සලකා බලන භාණ්ඩයට වඩා දැන් මාගරින් ගන්න එක වාසි. එම නිසා සලකා බලන භාණ්ඩයේ මිලට ගන්නා පාරිභෝගිකයන් එම භාණ්ඩයේ මිලට ගැනීම අතහැර ආදේශන භාණ්ඩයේ මිලට ගැනීමට පටන් ගනිමි. සලකා බලන භාණ්ඩයේ ගන්න කට්ටිය ඒක අතහැරලා ආදේශන මිල අඩු භාණ්ඩයේ පැත්තට යනවා. එවිට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම පහළ යනවා මෙහි ඉඳන් මෙහෙට කට්ටිය ගිය නිසා. එහෙනම් රූල් පහක් අරගෙන දැන් ඔයාලා පොඩි ගැලක් තියෙනවා ගෙදරදි කරන්න. නේ නහොර පෙරේදී මම පොඩ්ඩක් වේගෙන් යන්නේ. අවශ්‍ය තැනදී මම වෙලාව අරගෙන පැයක් හරි වීඩියෝ එක කරලා ඒක ඔයාලට පැහැදිලි කරනවා. නමුත් දැන් මේ එකම කතාවනේ ආයි කරන්නේ. ඉතින් උසස් පෙළ දරුවෙක්ට ඒ හැකියාව තියෙන්න ඕනේ. මොනවා හරි දෙයක් එක පැත්තට කියලා දුන්නම ඒක අනිත් පැත්තට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මම පොඩ්ඩක් වේගෙන් යනවා. ඔයා කරන්නේ මොකද්ද? රූල් පහක් අරගෙන කලින් වගේ මේ විදිහට ලියලා අර වාක්‍ය තුන දැන් මම කියවන්නේ. ඔයා ලියන්න ඕනේ අනිත් පැත්තට. නේ වාක්‍ය තුන ඔයා අනිත් පැත්තට ලියන්න ඕනේ. ලස්සන්ට වරද්දන්නේ නැතුව. පැහැදිලි නේ? එහෙනම් දැන් අවසානයේට බැලුවොත් අවසාන නිගමනය තමයි මේ ඔක්කොම ලියන අවසාන නිගමනය තමයි අපි දකිනවා මේ ආදේශන භාණ්ඩයේ මිල අඩු වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා නේ මේ සමායන්න ඉල්ලුමත් අඩු වෙනවා මේ ආදේශන භාණ්ඩයේ මිල අඩු වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් අඩු වෙනවා. කලින් අපි මේක කතා කරා උඩ එක ආදේශන භාණ්ඩයේ මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි වෙනවා. එහෙනම් අර මෙතනදී නේ ආදේශන භාණ්ඩයේ මිලත් එක්ක වෙන සාධකයක්. ආදේශන භාණ්ඩයේ මිලත් එක්ක සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම දක්වන්නේ අනුලෝම සම්බන්ධයක්. පැහැදිලි නේ? ආදේශන භාණ්ඩයේ මිල වැඩි නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි. ආදේශන භාණ්ඩයේ මිල අඩු නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් අඩුයි. මාගරින් වල මිල වැඩි නම් පාරිභෝගිකයෝ ඒක අතහැරලා බටර් වලට එනවා. ඒ නිසා බටර් වල ඉල්ලුම වැඩි. ඒ කියන්නේ ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි. පැන්සල් වල මිල වැඩි නම් මිනිස්සු පැන්සල් අතහැරලා පෑන් ගන්න එනවා. අන්න පැන්සල් මිල කියන්නේ ආදේශන මිලක්. ආදේශන මිල වැඩි වෙනකොට පෑන කියන සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි වුණා. ඒ නිසා ආදේශන භාණ්ඩයේ මිලත් එක්ක සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. ඔය යටින් කොටු ටිකක් දාලා ඒ කතාව තමයි කියලා තියෙන්නේ. පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔයාට තියෙන්නේ විනාඩියක් අරගෙන වීඩියෝ එක නවත්තලා ඔය ප්‍රශ්න දෙකම කරන්න. ඊට පස්සේ මම දැන් සාකච්ඡා කරන උත්තරත් එක්ක ඕක බලන්න. පැහැදිලි නේ? හොඳට බලන්න.
විනාඩියක් අරගෙන කතා කරලා ඉවර වෙලා. පළවෙනි ප්‍රශ්නේ අපිට කියනවා සීනිවල මිල ඉහළ යාම හකුරු වලට කොහොමද බලපාන්නේ? සරලයි. ඔයාට කවුරුත් කියන්නේ ඒ දෙන්න ආදේශන කියලා. හොඳේ. විභාගෙදි කවුරුත් ඔයාට ඒ දෙන්න ආදේශන කියන්නේ. ඔයා ඔයාගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා තේරුම් ගන්න ඕනේ. සීනි හකුරුයි කියන්නේ ආදේශන භාණ්ඩ දෙකක්. එහෙනම් සීනිවල මිල වැඩි වෙනකොට හකුරු වල ඉල්ලුමත් වැඩි වෙනවා. එක ආදේශන භාණ්ඩ දෙකක් නේ නේද? එතනදී බලන්න එපා. කවුද සලකා බලන භාණ්ඩය? කවුද ආදේශන භාණ්ඩය? එහෙම හිතේ තින්න එපා. කොහොම හරි මේ දෙන්න ආදේශන භාණ්ඩ දෙකක් නේ. එහෙනම් ආදේශන භාණ්ඩ දෙකක් ගත්තම එක භාණ්ඩයක මිල වැඩි වුණොත් අනිත් භාණ්ඩේ ඉල්ලුමත් වැඩි වෙනවා. ඉතින් කවුද සලකා බලන භාණ්ඩය? කවුද ආදේශන භාණ්ඩය කියන එක වැදගත් නෑ. මේ දෙන්න එකිනෙකට ආදේශන වෙන භාණ්ඩ දෙකක්. පැහැදිලිද? සීනි හකුරුයි. ඒ නිසා අපි ඉගෙන ගත්ත එක භාණ්ඩයක මිල වැඩි වෙනකොට අනිත් භාණ්ඩයේ ඉල්ලුම ප්‍රමාණය නෙමෙයි ඉල්ලුම වැඩි වෙන බව. ඒ නිසා ඔන්න කිව්වා සීනි වල මිල මෙතනින් පහළ යාමනේ. එහෙනම් පහළ යාම නම් හකුරු වල ඉල්ලුමත් පහළ යන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? උත්තරේ අංක 2. සීනි වල මිල පහළ යාම හකුරු කෙරෙහි කෙසේ බලපහයිද? හකුරු වල ඉල්ලුම අඩු වෙනවා. මොකද සීනි වල මිල අඩු වුණාම මිනිස්සු හකුරු අතෑරලා සීනි පැත්තට යනවා. එතකොට හකුරු වල ඉල්ලුමත් අඩු වෙනවා. එහෙනම් සීනි වල මිල පහළ යාම හකුරු වල ඉල්ලුමත් පහළ යන්න තමයි බලපාන්නේ. උත්තරේ අංක 2. දෙවෙනි කොටුව පරිස්සමෙන් බලන්න. මොකද වෙන්නේ? අපිට කියනවා සලකා බලන භාණ්ඩයේ සහල් ආදේශන භාණ්ඩයේ තිරිඟු. අන්න අපිට දැන් හිතන්න ඕන විදිහ කියනවා. සලකා බලන භාණ්ඩය සහල් ආදේශන භාණ්ඩය තිරිඟු. දැන් ඔයාට හිතන්න බෑ ඔයාට ඕන විදිහට ඈ. දැන් ඔයා හැමතිස්සෙම හිතන්නේ මොකද්ද? සලකා බලන භාණ්ඩය සහල් ආදේශන භාණ්ඩය තිරිඟු. පැහැදිලිද? එහෙනම් අපිට කියනවා පහත එක් අවස්ථාවලදී සහල්වල ඉල්ලුමට ඇතිවන බලපෑම අපිට කතා කරන්න කියනවා. පැහැදිලිනේ? ඒ එක අවස්ථාවලදී සහල්වල වගුව හොඳට බලන්න. හරි? අපිට කියනවා ඒ අවස්ථාවලදී සහල්වල ඉල්ලුමට ඇතිවන බලපෑම. අන්තිමට ටිකක් අමුතු ප්‍රශ්නයක් අහනවා. ඒ අවස්ථාවලදී ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා අපි හිමීට බලමු. දැන් සලකා බලන භාණ්ඩය කවුද? සහල්. මේ තියෙන්නේ සහල් වල මිල. මේ තියෙන්නේ තිරිඟු වල මිල. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල කියන්නේ සහල් මිල. ආදේශන භාණ්ඩයේ මිල කියන්නේ තිරිඟු මිල. අපිට පළවෙනි එකේ දෙනවා. සහල් මිල වෙනස් වෙන්නේ නැහැලු. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අනේ අපි ඉගෙන ගත්තනේ. ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට මේ ටිකට කලින් ඉගෙන ගත්තා. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි වෙනවා. එහෙනම් සහල් වල ඉල්ලුම කියන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම මොනවා වෙනවද? වැඩි වේ. දැක්කනේ? සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වුන්නේ ස්ථාවරයි. ආදේශන භාණ්ඩයේ වෙච්ච තිරිඟු වල මිල වැඩි වුණා. ඒ වැඩිවීම ආදේශන භාණ්ඩයේ මිල වැඩි වුණොත් සහල් ඉල්ලුම කියන සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් වැඩි වෙනවා. හැබැයි උතන තියෙන්නේ ඉල්ලුම් නීතියද? ටක් ගාලා ඔයගේ ඔළුවට පත් වෙන්න ඕනේ පොඩි ලයිට් එකක් ඔළුව ඇතුලේ. නෑ ඔය ඉල්ලුම් නීතිය නෙමෙයි. ඇයි? ඉල්ලුම් නීතියදී අපි කතා කරේ සහල් වල නේ. මෙතන වඩා හොඳයි මෙහෙම නිකම්ම ලිව්වොත් නැතුව ඉල්ලුම වැඩි වේ. හරි නේ? සහල් වල ඉල්ලුම වැඩි වේ. හරිනේ? එහෙනම් සහල් වල මිල ස්ථාවරයි. තිරිඟු වල මිල වැඩි වෙනවා. ඒ කියන්නේ ආදේශන භාණ්ඩයේ මිලයි වැඩි උනේ.
සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. ඉල්ලුම් නීතිය නෙමෙයිනේ පුතේ. ඇයි? ඉල්ලුම් නීතියේදී කතා කරේ සලකා බලන භාණ්ඩයේ මිලයි එම භාණ්ඩයේම ඉල්ලුමයි අතර සම්බන්ධය. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනවා එතනදී. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර නැහැ. ඒ නිසා මෙතනදී ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක නොවේ. හොඳට තේරුම් ගන්න. හොඳේ. මෙතන තිබිලා තියෙන්නේ මොකද්ද? ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ? එහෙනම් ඒ ඉල්ලුම් නීතිය නෙමෙයි. මොකද මේ සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. එහෙනම් ඉල්ලුම් නීතිය නෙමෙයිනේ නේ. පැහැදිලිනේ. දෙක අපිට කියනවා දෙක නේ සහල් මිල වැඩි වෙනවලු. සහල් මිල වැඩි වෙනවලු. තිරිඟු මිල ස්ථාවරයිලු. අනේ එහෙනම් බලන්න. ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සලකා බලන භාණ්ඩයේ මිල දැන් වැඩි වෙනවා. එහෙනම් සලකා බලන භාණ්ඩයේ මොකද්ද? මිල වැඩි නම් අපි කතා කරා ඉල්ලුම නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. හොඳට මතක තියාගන්න. මේක තමයි ඉල්ලුම් නීතිය. ඇයි? සහල් වල මිලයි සහල් වල ඉල්ලුමයි. ඔන්න ආයි කියනවා බලන්න. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවලු. ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැලු. අනේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනවයි කියන්නේ ඒ ඉල්ලුම් නීතිය. ඉල්ලුම් නීතියද කිව්වේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනවා. අනිත් සාධක වෙනස් වෙන්නේ නැහැ මේ. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනවා. අනිත් සාධක වෙනස් වෙන්නේ නැහැ ස්ථාවරයි. එහෙනම් සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණොත් එතන තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය පේනවනේ. මං ඉල්ලුම කියලා ගත්තේ නෑ. ඉල්ලුම් ප්‍රමාණය අඩුවේ. අර ඉල්ලුම් නීතිය කතා කරන හැම වෙලාවකම අපි ඉල්ලුම කියන වචනේ නෙමෙයි පාවිච්චි කරන්නේ. ඉල්ලුම් ප්‍රමාණය කියන වචනේ. පේනවනේ. පස්සේ ඔකට වෙනම මාතෘකාවක් තියෙනවා. ඉල්ලුමයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන වෙනස මොකක්ද කියලා දැනට මතක තියාගන්න. දැනට තේරුම් ගන්න ඉල්ලුම් නීතිය ගැන කතා කරන හැම වෙලාවකම ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලයි එම භාණ්ඩයෙන්ම මිලට ගන්න කැමති ප්‍රමාණයයි. එතකොට අර මිලට ගන්න කැමති ප්‍රමාණයට අපි කියන්නේ ඉල්ලුම කියලා නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය කියලා. පැහැදිලි නේ? ඒ නිසා සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩුවේ. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි නම් ඉල්ලුම් ප්‍රමාණය අඩුවේ. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර මොකද්ද? ප්‍රතිලෝම සම්බන්ධය. ඔව් ඉල්ලුම් නීතිය තමයි ක්‍රියාත්මක වේ. 3 ඔන්න ඔයාලට මේක හොඳට තේරුණාද කියලා බලන්න මේ අභ්‍යාස දාලා තියෙන. මේ අභ්‍යාස වල කොහෙවත් හම්බ වෙන්නේ නැහැ වෙනකොට තැනකදී. නේ? සලකා බලන භාණ්ඩයේ මිල 3 වෙනි එකේදී කියනවා ස්ථාවරයි. අන්න සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි කියපු ගමන් දැන් ඔලුවට යන්න ඕනේ ඉල්ලුම් නීතිය නෙමෙයි. ආදේශන භාණ්ඩයේ මිල එහෙම නැත්නම් තිරිඟු වල මිල අඩු වෙනවලු. අනේ තිරිඟු වල මිල අඩු වුනොත් ආදේශන භාණ්ඩයේ මිල අඩු වුනොත් සහල් වල ඉල්ලුමත් අඩු වෙනවා. අපි කතා කරා අපි ලියන්නේ ඉල්ලුම අඩු වේ. හැබැයි මේ ඉල්ලුම් නීතිය නෙමෙයි. මේ ඉල්ලුම් නීතිය නෙමෙයි. මෙතනදී සහල් වල ඉල්ලුම අඩු වුණේ ඇයි? තිරිඟු වල මිල නිසා. තිරිඟු වල මිල නිසා සහල් වල ඉල්ලුම අඩු වුණොත් ඒක ඉල්ලුම් නීතිය නෙමෙයි. මොකද ඉල්ලුම් නීතියදී කතා කරේ සහල් වල මිලයි සහල් වල ඉල්ලුමයි. සහල් වල මිලයි සහල් වල ඉල්ලුමයි. දැන් මේ සහල් වල මිල ස්ථාවරයි. එහෙනම් මේක ඉල්ලුම් නීතිය නෙමෙයි. මම මේ ආයි කියන්නේ ඔයාලට මේක නැත්නම් වීඩියෝ එක බලනකොට අතේ ඇයි සර් මේව මෙච්චර කියන්නේ කියලා කියනවා වැඩි කියලා සමහරුන්ට හිතෙයි. හොඳට තේරෙනවයි කියලා නෑ. ආයි කියනවා. මොකද මේක තේරුම් ගැනීම ඒ තරම්ම වැදගත්. එහෙනම් දැන් අවසානයේ කොහොමද නිකම්ම S2 වහගෙන උනත් කියන්න පුළුවන්. සලකා බලන භාණ්ඩයේ වෙච්ච සහල් වල මිල අඩු වෙනවා. ආදේශන භාණ්ඩයේ වෙනස් වෙන්නේ අන්න. අනෙකුත් සාධක වෙනස් වෙන්නේ සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුනොත් ඉල්ලුම නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ. අපි කතා කරා ඉල්ලුම් නීතිය ගැන කතා කරන හැම වෙලාවකම අපි ඉල්ලුම කියලා වචනේ දාන්නේ
ඉල්ලුම් ප්‍රමාණය කියලායි දාන්නේ. මෙතනදී ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වේ. ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වේ කියලායි ඔයා දාන්න ඕනේ. පැහැදිලිනේ? ඒ හින්දා මේ අවස්ථා හතරෙන් දෙකක් දෙවෙනි අවස්ථාවයි තුන්වෙනි අවස්ථාවයි මේ සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා, ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ ඉල්ලුම් නීතියනේ. ඔව් ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනවා, ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම් නීතියනේ ප්‍රතිලෝම සම්බන්ධය. ඔව් ඉල්ලුම් නීතිය ක්‍රියාත්මකයි. හැබැයි පළවෙනි අවස්ථාවයි තුන්වෙනි අවස්ථාවයි ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒ අවස්ථා දෙකේදී සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර වෙලා වෙන භාණ්ඩයක මිල නම් වෙනස් වෙන්නේ. ඒ ඉල්ලුම් නීතිය නෙමෙයි, ඒ වෙන කතාවක්. ඉල්ලුම් නීතිය කියන්නේ එකම භාණ්ඩයේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි නේ. නමුත් මේ පළවෙනි අවස්ථාවේ තුන්වෙනි අවස්ථාවේ මේ සහල්වල ඉල්ලුම වෙනස් වුනේ තිරිඟුවල මිල නිසා. සහල්වල ඉල්ලුම වෙනස් වුනේ තිරිඟුවල මිල නිසා. ඒ නිසා අපි කියන්නේ ඉල්ලුම තමයි වෙනස් වෙන්නේ. එතනකොට තිරිඟු මිල වැඩි, ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සහල්වල ඉල්ලුමත් වැඩි. තිරිඟුවල මිල අඩු වෙනකොට ආදේශන භාණ්ඩයේ මිල අඩු වෙනකොට සහල්වල ඉල්ලුමත් වැඩි. අපි මේවා ආයි කතා කරා වීඩියෝ එක නවත්තලා හරියට වගුව පුරව ගන්න. පැහැදිලිනේ? right. එහෙනම් ඔන්න කතා අපි ඔය කතා කරේ එහෙනම් ආදේශන භාණ්ඩවල මිල නේ මෙච්චරලා කතා කරේ නේ මේ වගුව යාට දුන්නේ වඩ ඇත්තටම වැඩේ තේරෙනවද කියලා බලන්න. ඉල්ලුම් නීතිය කියන්නේ මොකද්ද? ඉල්ලුම් නීතිය නොවෙන්නේ මොකද්ද කියලා ඔයාට තේරෙනවද කියලා බලන්නයි ඕනේ. ඉල්ලුම් නීතිය කියන්නේ මොකද්ද? ඉල්ලුම් නීතිය නොවෙන්නේ මොකද්ද කියලා ඔයාට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න දැන් අපි කතා කරා ආදේශන භාණ්ඩවල මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට බලපාන ආකාරය. ආදේශන භාණ්ඩවල මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඇතිවන බලපෑම. දැන් කතා කරනවා සම්බන්ධිත භාණ්ඩකම වර්ග දෙකක්නේ. අනුපූරක භාණ්ඩවල මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඇතිවන බලපෑම. මුලින්ම කතා කරා සම්බන්ධිත භාණ්ඩවලින් පළවෙනි එක. ආදේශන භාණ්ඩවල මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඇතිවන බලපෑම. දැන් කතා කරනවා අනුපූරක භාණ්ඩවල මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඇතිවන බලපෑම. නිසා මේක ලේසි තේරුම් ගන්න. මොනවාද අනුපූරක භාණ්ඩ කිව්වේ? ඔව් ආයි චුට්ටක් මතක් කරොත් සලකා බලන භාණ්ඩය සහල් නම් අනුපූරක භාණ්ඩය මොකද්ද? අනුපූරක භාණ්ඩය මොකද්ද? අපි දුන් සහල් එක්ක කන්නේ පරිප්පු නේ. හාල් එක්ක පරිප්පු කියලා අපිට කියන්න පුළුවන්, කිසි අවුලක් නැහැ. ඔව්නේ නේ. හාලුයි පරිප්පුයි දෙකම එකට කන්නේ. ඊළඟට සලකා බලන භාණ්ඩය පෑනක් නම් අනුපූරක භාණ්ඩය පොත. දෙකම එකට පාවිච්චි කරන්නේ. සලකා බලන භාණ්ඩය සීනි නම් අනුපූරක භාණ්ඩය තේ. සීනි තේ දෙකම එකට පාවිච්චි කරනවා. දැන් අපේ සාකච්ඡාව මොකද්ද? අනුපූරක භාණ්ඩයේ මිල වෙනස් වුනොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට කොහොමද බලපාන්නේ? අනුපූරක භාණ්ඩයේ මිල වෙනස් වුනොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට කොහොමද ඒක බලපාන්නේ? උදාහරණයක් විදියට පරිප්පුවල මිල වෙනසක් සහල්වල ඉල්ලුමට බලපාන්නේ කොහොමද? අන්න පොත්වල මිල වෙනස් වුනොත් ඒක පෑන්වල ඉල්ලුමට බලපාන්නේ කොහොමද? තේවල මිල වෙනස් වුනොත් සීනිවල ඉල්ලුමට බලපාන්නේ කොහොමද? අන්න සරල කතාවක් නේ. පොත් ඒ වගේ ඉඳලා හැමතිස්සෙම එහෙම හිතන්න. වෙනස් වෙන්නේ අනුපූරක භාණ්ඩයේ මිල. අපි කතා කරන්නේ හැබැයි ඒ මිල වෙනසට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? පැහැදිලිනේ? අර වගේමයි. හැබැයි සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිනේ කතාවනේ? වෙනස් වෙන්නේ අනුපූරක භාණ්ඩයේ මිල
එහෙ මිල වෙනස් වුණාම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ? යන් ටක් ගාලා ටියුට් එකට ඔය තියන්නේ කියලා කියවෙන පිටුවද? ටියුට් එකේ 21 වෙනි පිටුවට ආවොත් අනුපූරක භාණ්ඩවල මිල සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර සම්බන්ධය කියෝගෙන යන්න මාත් එක්කම මෙහිදී අධ්‍යයනය කෙරෙන්නේ සලකා බලන භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක අතරින් අනුපූරක භාණ්ඩවල මිල හැර අනෙකුත් සියලුම සාධක ස්ථාවරව පවතින විට පේනවනේ අනුපූරක භාණ්ඩවල මිල වෙනස් වෙනවා අනිත් සාධක වෙනස් වෙන්නේ නැහැ. විටක අනුපූරක භාණ්ඩවල මිල වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට ඇතිවන බලපෑමයි. අනුපූරක භාණ්ඩයක මිල වෙනසක් කොහොමද මගේ සලකා බලන භාණ්ඩයට බලපාන්නේ? එහෙනම් මෙතනදිත් අර වගේම වෙනස් වෙන්නේ කවුද? ලියන්න. අනුපූරක භාණ්ඩයේ මිලයි. වෙනස් වෙන්නේ අනුපූරක භාණ්ඩයේ මිලයි. ස්ථාවරව පවතින්නේ කවුද? ස්ථාවරව පවතින්නේ සලකා බලන භාණ්ඩයේ මිලයි. ස්ථාවරව පවතින්නේ සලකා බලන භාණ්ඩයේ මිලයි. පැහැදිලිද? එහෙනම් ඒ දෙක දාගන්න අපි ඊළඟට එනවා ඊළඟ කොටසට. පැහැදිලිනේ? දැන් එහෙනම් පුතාලා අර ආදේශන භාණ්ඩ වගේම තමයි අනුපූරක භාණ්ඩවලත් මිල වැඩි වෙන අවස්ථාව සහ මිල අඩු වෙන අවස්ථාව අපි කතා කරන්න යන්නේ. අපි සරල උදාහරණයකට යමුකෝ. මේ අපි ගත්ත උදාහරණම අරගෙන නේ චුට්ටක් වෙනස් විදිහට හිතන්න තියෙනවා. නමුත් හරියට තේරුම් ගත්තොත් ලේසි. අපි හිතමු මගේ සලකා බලන භාණ්ඩය පෑන් තමයි සලකා බලන භාණ්ඩය. මෙන්න පෑන් වල මිල, මෙන්න පෑන් වල ඉල්ලුම. එහෙනම් පෑන් නම් සලකා බලන භාණ්ඩය පුතේ අනුපූරක භාණ්ඩය මොකද්ද? අනුපූරක භාණ්ඩය මොකද්ද? පෑනත් සමග පාවිච්චි කරන්නේ පොත්නේ. නේ? ඒ නිසා අනුපූරක භාණ්ඩය පොත, පෑන් සමග පොත්. එහෙනම් මෙන්න පොත්වල මිල. පැහැදිලිද? අපි තුන් පෑනක් රුපියල් 10යි. පිටුම් පෑන් 25000ක් මිනිස්සු ඉල්ලනවා. මේ නිකම් මනස්කල්පිත ඉලක්කම්. හොඳේ. පොතක් රුපියල් අපි හිතමු 60යි. පොතක් රුපියල් 60යි. ඊළඟට දැන් ඔන්න පෑන් වල මිල වෙනස් වෙන්නේ නැහැ. මතකයිනේ අපි කතා කරා. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ අනුපූරක භාණ්ඩයේ තමයි මිල වෙනස් වෙන්නේ. දැන් සරලව තේරුම් ගමු. සරල භාෂාවෙන් තේරුම් ගමු මේ. පොතක මිල අපි හිතමු රුපියල් 300ක් වෙනකම් වැඩි වුණා. පොතක් ගණන් වැඩි වුණා. දැන් මොකද වෙන්නේ? පරිස්සමින් හිතන්න. දැන් අර කලින් වගේ කතා කරන්න පුළුවන්ද? පොත්වල මිල වැඩි වුණාම මිනිස්සු පොත් අතෑරලා පෑන් ගන්න එනවා. එහෙම කතා කරන්න පුළුවන්ද? බෑනේ. පොත අතෑරලා පෑන් අරගෙන පොතෙන් එහෙම කතා කරන්න බෑ. ඒක වැරදි. නේ? මෙහි කතා කරන්නේ ආදේශන කතාවක් නෙමෙයි ඈ. ඒක පැනපු ගමන් කියන්න එපා. පොත්වල මිල වැඩි වුණා. මිනිස්සු එහෙනම් පොත අතෑරලා පොත අතෑරලා පෑනක් කරන් මොනා කරන්නද? පෑනයි පොතයි දෙකම එකට නෙවුනේ. මං කියන දේ තේරෙනවද ඔයාලට? ඒ නිසා අර පරණ පුරුද්දට කියන්න එපා එහෙ ඉඳන් මෙහෙට යනවා කියලා. වැරදි. ඒක මං කිය මේකට වෙනස්. පොත අතෑරලා පෑනක් කරන් මොනා කරන්නද? පෑනයි පොතයි දෙකම එකට නෙවුනේ ඔයාලට. ඒ නිසා දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ. තේරුම් ගන්න. පරිස්සමෙන් තේරුම් ගන්න. මිනිස්සු පොත්වල මිල වැඩි වෙනකොට මේ පොත් මිල වැඩි රුපියල් 60ට තිබ්බ පොත දැන් රුපියල් 300ක්. දැන් පොත්වල මිල රුපියල් 300කට වැඩි වුණොත් මිනිස්සු පොත් ගන්න එක අඩු කරනවනේ. ඒක තේරෙනවනේ ඔයාලට. පොත්වල මිල වැඩි වුණොත් පොත් ගන්න එකත් අඩු වෙනවා. දැන් පොත් ගන්න එක අඩු වෙනකොට පෑන් ගන්න එකට මොකද වෙන්නේ? ටක්කල් ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ. පොත් ගන්න එක අඩු වුණොත් පෑන් ගන්න එකත් අඩු වෙනවා. පොත් ගන්න එක අඩු වෙලා මිනිස්සු පෑන් ගන්න එක වැඩි වෙයිද? නැහැ. පොතුයි පෑනුයි දෙකම එක සැරේනේ ඕන වෙන්නේ.
පොත් ගන්න එක අඩු කරොත් පෑන් ගන්න එකත් අඩු වෙනවා. එහෙනම් තේරුම් ගන්න. පොත්වල මිල වැඩි වෙනවා. පොත්වල මිල වැඩි වෙනකොට මිනිස්සු පොත් ගන්න එක අඩු කරනවා. අපිට ඒක වැඩක් නෑ. මොකද අපි කතා කරන්නේ පොත්වල ඉල්ලුම ගැන නෙමෙයි. අපි කතා කරන්නේ සලකා බලන භාණ්ඩයේ වෙච්ච පෑන් වල ඉල්ලුම ගැන. මම හැමතිස්සෙම කියනවා අර අනිත් භාණ්ඩයේ ඉල්ලුම අපිට වැඩක් නෑ. නමුත් අපිට තේරුම් ගන්න දැන් ඒක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? පොත්වල මිල වැඩි වුණොත් මිනිස්සු පොත් ගන්න එක අඩු කරනවා. ඒක සරලයිනේ. පොත් ගන්න එක අඩු වුණොත් පොතත් එක්කම පාවිච්චි කරන පෑන් ගන්න එකත් අඩු වෙනවා. අතිශය සරලයි. එහෙනම් පෑන් වල ඉල්ලුමත් අඩු වෙනවා. අපි හිතමු 15000ක් වුණා. නිකන් හිතලා කිව්වේ. එහෙනම් මේ අනුපූරක භාණ්ඩයේ මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වුණා. දැක්කනේ? අනුපූරක භාණ්ඩයේ මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වුණා. තව එකපාරක් බලමු. මොකක්ද ඒ කිව්වේ? හොඳට තේරුම් ගන්න. පොතුයි පෑනුයි දෙකම එකට පාවිච්චි කරන්නේ. පෑන් වල මිල තමයි අපි කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. අපේ සාකච්ඡාව අනුව ඒක වෙනස් වෙන්නේ නැහැ. පොත තමයි අපේ අනුපූරක භාණ්ඩයේ මිල. අපේ සාකච්ඡාව අනුව ඒක වැඩි වෙනවා. ආනේ එහෙනම් හිතන්න මේ පරිස්සමින් හිතන්න. පොත්වල මිල රුපියල් 60 ඉඳන් 300 වෙනකම් වැඩි වුණා. පොත් එක සැරේ ගණන් ගිය ගමන් මිනිස්සු පොත් ගන්න එක අඩු කරනවා. ඒක වෙනම කතාවක්. අපිට ඒක වැඩක් නැහැ. හැබැයි පොත් ගන්න එක අඩු වෙනවයි කියන්නේ පොතත් එක්ක පාවිච්චි කරන පෑන් ගන්න එකත් අඩු වෙනවා. ඇට්ලස් සමාගම තමන්ට විකුණන පොත් ප්‍රමාණය අඩු වුණොත් පෑන් ප්‍රමාණයත් අඩු කරන්න වෙනවා. පොත් නැතුව පෑන් අරගෙන මොනා කරන්නද? නේ? පෑනක් ගන්නේ අනිවාර්යයෙන්ම පොතක් තියෙනවා නම් විතරයි. එහෙනම් පොත් මිල වැඩි වෙනකොට පොත්වල ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙයි. අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. හැබැයි පොත්වල ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනකොට අපේ සලකා බලන භාණ්ඩයේ වෙච්ච පෑන් වල ඉල්ලුමත් අඩු වෙනවා. පැහැදිලිනේ? එහෙනම් සරලයි කතාව. මොකක්ද මම කියනවා? පොත්වල මිල වැඩි නම් එහෙම නැත්නම් අනුපූරක භාණ්ඩයේ මිල වැඩි නම් පෑන් වල ඉල්ලුම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. ටක් ගාලා කියවමුද බලන්න. ඔය තියෙන පොයින්ට්ස් තුනක් පරිස්සමින් කියවන්න. සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. ඔව්නේ. මේ සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. පවතින විටක අනුපූරක භාණ්ඩයේ මිල ඉහළයයි. ඔව්නේ මේ අනුපූරක භාණ්ඩයේ මිල ඉහළ ගියා. අපි කිව්වා ඒ අනුපූරක භාණ්ඩයේ මිල වැඩි වෙච්ච ගමන් ඒ අනුපූරක භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. අපි ඒක ගැන ඉගෙන ගන්න නැහැ. හොඳේ. අපිට ඒක වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ කියලා. නමුත් තේරුම් ගන්න. අපි පොඩ්ඩක් කතා කරනවා විතරයි. මොකද ඒක හොඳට තේරෙන්නේ. පොත්වල මිල වැඩි වුණොත් පොත්වල ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. දෙවෙනි පොයින්ට් එකේ කියන්නේ මේ නිසා අනුපූරක භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය පහළයයි මේ. ඔව්. අනුපූරක භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. මේ දෙන්නවම එකටනේ අනේ පාවිච්චි කරන්නේ. පොතුයි පෑනුයි දෙකම එකටනේ. ඉතින් පොත්වල ඉල්ලුම් ප්‍රමාණය පහළ ගියොත් පෑන් වල ඉල්ලුමත් අඩු වෙනවා. මොකද පොත් නැත්තම් පෑන් අරන් ඇති වැඩක් නෑ. ඒ නිසා තුන්වෙනි පොයින්ට් එකේ කියනවා එවිට අනුපූරක භාණ්ඩය සමග පරිභෝජනය කරන පේනවනේ. සරල කරුණු තුනක් තියෙන විභාගෙට ඔහොම උත්තර ලිව්වොත් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. සරලව පැහැදිලිව කියන්න පුළුවන්. අනුපූරක භාණ්ඩය සමග, ඒ කියන්නේ පොත් සමග පරිභෝජනය කරන සලකා බලන භාණ්ඩයේ වෙච්ච පෑන් වල ඉල්ලුමත් අඩු වෙනවා. හරි ලේසි. හරි ලේසි. එහෙනම් රූල් පහක් අරගෙන ටක් ගාලා මේක 1 2 3 4 5 කියලා ලියාගන්න. ලියලා මන් දෙන මේ පොයින්ට්ස් වීඩියෝ එක නවත්තලා මේක දාගන්න. ටක් ගාලා රූල් පහක් අරගෙන ඊළඟ මන් දෙන පොයින්ට්ස් තුන ටක් ගාලා ලියමු. පළවෙනි පොයින්ට් එක ටක් ගාලා ලියන්න. සලකා බලන භාණ්ඩය වූ පෑන් මිල ස්ථාවරව පවතින විට සලකා බලන භාණ්ඩය වූ
පෑන් මිල ස්ථාවරව පවතින විට අනුපූරක භාණ්ඩය වූ පොත්වල මිල ඉහළ යයි. අනුපූරක භාණ්ඩය වූ පොත්වල මිල ඉහළ යයි. ඒ පොයින්ට් එකේ දැන් දෙවෙනි පොයින්ට් එක රූලක් කරලා යන ඉඩ තියෙන ඕන තරම්. එවිට පොත්වල ඉල්ලුම් ප්‍රමාණය පහළ යයි. එවිට පොත්වල ඉල්ලුම් ප්‍රමාණය පහළ යයි. අන්තිම පොයින්ට් එක එවිට පොත් සමග පරිභෝජනය කරන අනුපූරක කියන්නේ ඒකනේ. පොත් සමග පරිභෝජනය කරන පෑන් වල ඉල්ලුම හොඳේ ඉල්ලුම් ප්‍රමාණය නෙමෙයි ඉල්ලුමද පහළ යයි. පෑන් වල ඉල්ලුමද පහළ යයි. ඉල්ලුමද පහළ යයි. පැහැදිලිද? රයිට්. එහා පැත්තේ තියෙනවා 22 වෙනි පිටුවේ පුතේ. ඕකෙම අනිත් පැත්ත ටක් ගාලා එමු. දැන් එහෙනම් මම මේකෙම අනිත් පැත්ත කතා කරනවා. ඔයාලට ලියන්න වෙලාව මදිනවා වීඩියෝ එක හෙට මෙහෙට කරලා ලියා ගන්න. මම හැමතිස්සෙම මේක කියනවනේ. අපි වෙලාව ඉතුරු කරගන්නයි එහෙම කරන්නේ. රයිට්. එතකොට ඊළඟ සාකච්ඡාව තමයි නේ ඔන්න පොත්වල මිල රුපියල් 60යි කියලා අපි කිව්වේ. අපි හිතමු අනේ පොතක් රුපියල් 10ක් වෙනවා. පොත්වල මිල අඩු වෙනවා. දැන් පොතක් හරි ලාභයි. ඉතින් මිනිස්සු පොත්වල මිල අඩු නම් පොත් ගන්න එක වැඩි කරනවා. පොත් ගන්න එක වැඩි කරොත් පෑන් ගන්න එක වැඩි කරන්නත් සිද්ධ වෙනවා. පොත් විතරක් තිබිලා වැඩක් නැහැ. පොත්වල ලියන්න පෑනුත් ඕනේ. අනේ පෑන් ගන්න එකත් වැඩි වෙනවා. අන්න අනුපූරක භාණ්ඩයේ මිල අඩු වුණාම සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වුණා. නේ? තව එකපාරක් කිව්වොත් පොත්වල මිල රුපියල් 60 ඉඳන් 10ට අඩු වෙනවා. ඉතින් පොත් ලාභයි. මිනිස්සු පොත් ගන්න එක වැඩි කරනවා. පොත්වල ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. පොත් විතරක් අරන් වැඩක් නැහැ. පොත් එක්ක ගන්න අපේ සලකා බලන භාණ්ඩයේ වෙච්ච පෑන් වල ඉල්ලුමත් වැඩි වෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා පොත්වල මිල අඩු වෙනකොට පෑන් වල ඉල්ලුම වැඩි වෙනවා. මොකද පොත්වල මිල අඩුයි කියන්නේ පොත් ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. පොතුත් එක්කම පරිභෝජනය කරන පෑන් ගන්න ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් අනුපූරක භාණ්ඩයේ මිල අඩු නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. රූල් 5ක් අරගෙන ටක් ගාලා මේක ලියාගන්න. ලියලා අර කලින් ලියපු වාක්‍ය තුන ඔයා මේකට අනුව ගැලපෙන්න හදලා ලියන්න. දැන් ඔයා ලොකු ළමයෙක්නේ. කාට හරි මේ වාක්‍ය තුන Taman ලියපු වාක්‍ය තුන හරිද කියලා බලන්න ඕන නම් අපේ WhatsApp group එකට message එකක් දාන්න. WhatsApp එකෙන් මට එවන්න. ඊට පස්සේ මට ඒක ඩක් ගාලා බලන්න පුළුවන්. පොඩි ෆොටෝ එකක් අරගෙන එවන්න. ඔයා ලියපු එක හරිද කියලා බලන්න ඕන නම් එහෙම එවනවා නම් මම කැමතියි අත්‍තරම. හරි? එතකොට හැබැයි ඔයා තනියෙන් ලියන්න ඕනේ. එක පැත්තක් කියලා දුන්නම ඒකෙම අනිත් පැත්ත ලියා ගන්න බැරි නෑනේ. අපි දැන් අර ආදේශන භාණ්ඩ කතාවෙත් එක්ක කරානේ. නිසා පාඩම් කරද්දි පවා එක පැත්තක් පාඩම් කරා නම් ඇති පුතේ. ඇයි? අනිත් පැත්ත වර ලස්සනට මතක තියාගන්න පුළුවන්. අපි ඉගෙන ගන්න කාලේ නම් අපි එක පැත්තයි මතක තියාගත්තේ. මොකද ඒකම අනිත් පැත්ත ගරවලා හිතන්න ළමයෙක් විදියට පුළුවන් වෙන්න ඕන නිසා. එහෙනම් ඔය තමයි අපේ සම්බන්ධිත භාණ්ඩ සම්බන්ධ සාකච්ඡාව. සම්බන්ධිත භාණ්ඩ සම්බන්ධ සාකච්ඡාව ඕකයි. අවසාන සාරාංශයක් විදියට ගත්තොත් නේ. අවසාන සාරාංශයක් විදියට ගත්තොත් අපි මෙතන කතා කරේ මේකනේ. මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල ඊළඟට ආදේශන භාණ්ඩවල මිල අනුපූරක මිල සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම.
ඔන්න බලන්න මම මේ කියන කතාව මම මේ දෙකම නේ ආදේශන අනුපූරක දෙකම සාරාංශයක් විතර ගන්න එකයි. අපි කතා කරේ මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ ආදේශන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. අපි කතා කරා කලින්ම. ආදේශන භාණ්ඩයේ මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දී ආදේශන භාණ්ඩයේ මිල අඩු වුණොත් සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දී ආදේශන භාණ්ඩයේ මිල අඩු වුණොත් අපි කතා කරා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් ඒ නිසා අඩු වෙනවා. ඒ තමයි ආදේශන භාණ්ඩ කතාව. ඕකේම අනිත් පැත්ත. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දී අනුපූරක භාණ්ඩයක මිල අඩු වුණොත් තමයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙන්නේ. ඒක වෙනස් කරගන්න ඕනේ නැහැ. පේනවනේ? අනිත් පැත්තට සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දී අනුපූරක භාණ්ඩයේ මිල වැඩි වුණොත් තමයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙන්නේ. එහෙනම් පේනවා මේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දී එක්කෝ ආදේශන භාණ්ඩයක මිල වැඩි වුණොත් නැත්තම් අනුපූරක භාණ්ඩයක මිල අඩු වුණොත් ඔය දෙකෙන් එකක් වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. පැහැදිලිනේ? සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවී තියෙද්දී ආදේශන භාණ්ඩයේ මිල අඩු වුණොත් හෝ අනුපූරක භාණ්ඩයේ මිල වැඩි වුණොත් ආදේශන භාණ්ඩයේ මිල අඩුවීම අනුපූරක භාණ්ඩයේ මිල වැඩිවීම වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. පැහැදිලි නේ? එහෙනම් මේ තමයි මේ පුංචි වගුව තමයි ඔය සම්බන්ධිත භාණ්ඩවල මිල සහ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය කියලා අපි මෙච්චරලා කතා කරේ කීවෙනි පිටුවේ ඉඳන්ද? අපි කතා කරා 17 වෙනි පිටුවේ ඉඳන් 17 වෙනි පිටුවේ ඉඳන් 21 වෙනි පිටුව 22 වෙනි පිටුව වෙනකම්ම කතා කරපු පිටු 5-6ක සාකච්ඡාව තමයි මම අවසානයේ මෙම සාරාංශ කරේ. ඉතින් ඔයාට දැන් කරන්න ඕනේ මොකද්ද? වීඩියෝ එක චුට්ටක් ආයි ආපස්සට අරගෙන සම්පූර්ණයෙන්ම වීඩියෝ එක ආපම කිහිප වතාවක් වීඩියෝ එක බලන්න. නේද? YouTube එකට මම මේක අප්ලෝඩ් කරාට YouTube බලන්න දැන් සල්ලි යන්නේ නැහැ නේ. මාසෙටම රුපියල් 250ද කොහෙද යන්නේ නේ? ඒ නිසා පොඩි පැකේජ් එකක් ෂේප් එකේ ඇක්ටිව් කරගෙන ආයි බලන්න. පරණ වීඩියෝ එකක් මොනවා හරි බලන්න ඕන නම් මට පොඩ්ඩක් කියන්න. එතකොට මම මේ වීඩියෝ එක බලන්න පුළුවන් විදියට ඔයාට ඒකේ ඒ වීඩියෝ එක වෙනස් කරලා දෙන්නම් ටක් ගාලා. හරි පරණ වීඩියෝස් ඔක්කොම තියෙනවා YouTube එකේ. මම අර ඒවා ඔයගලන්ට බලන්න බැරි විදියට පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. හැබැයි කාටරි ඕන නම් පරණ වීඩියෝ එකක් පරණ පාඩමක් පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ කියලා හිතනවනම් පරණ වීඩියෝ එකක් පොඩ්ඩක් බලන්න ඕන ටක් ගාලා මට කියන්න. මම ඒවට සල්ලි ගන්න නැහැ. නේ? පොඩ්ඩක් බලන්න. ඒතකොට මම ඔයාලට පැයක් දෙකක් දෙනවා. ටක් ගාලා වීඩියෝ එක බලලා මේ අයින් කර මේ ටක් ගාලා පාඩම මතක් කරගන්න කියලා. හරි? එහෙම අවුලක් නැහැ පුතේ. හරි? රයිට්. ඒ නිසා මේ තියෙන්නේ අපේ සාරාංශය ඔයාලට පේනවද? 22 වෙනි පිටුවේ 23 වෙනි පිටුවේ සමා වෙන්න 23 වෙනි පිටුවේ උඩින්ම තියෙනවා 23 වෙනි පිටුවේ උඩින්ම තියෙනවා වගුවක්. ටක් ගාලා වීඩියෝ එක නවත්තලා වගුව පුරව ගන්න. ටක් ගාලා වීඩියෝ එක නවත්තලා වගුව පුරවගෙන අර ඊළඟ ප්‍රශ්නේ අපි ටක් ගාලා බලමු. ප්‍රශ්නේ අපිට කියනවා මේ වීඩියෝ එක නවත්තලා වගුව ලියා ගන්න. ඊට පස්සේ ප්‍රශ්නේ බලමු. පහත එක් තත්වයන් Apple ජංගම දුරකථන වල ඉල්ලුමට බලපාන ආකාරය දක්වන්න. දැන් එහෙම කිව්වම අපිට Apple ජංගම දුරකථන වල ඉල්ලුමට බලපාන ආකාරය දක්වන්න කියලා. ටක් ගාලා ඔලුවට යන්න ඕනේ. එහෙනම් Apple ජංගම දුරකථන තමයි අපේ සලකා බලන භාණ්ඩය. මොකද මම හැමතිස්සෙම කිව්වා අපි ඉල්ලුම ගැන අධ්‍යයනය කරන්නේ සලකා බලන භාණ්ඩයේ විතරයි. ආදේශන අනුපූරක භාණ්ඩවල ඉල්ලුම අපි අධ්‍යයනය කරන්නේ නෑ. ඒ නිසා අපිට ගානක කිව්වොත් මේ විදිහටනේ සහල් වල ඉල්ලුමට බලපාන ආකාරය දක්වන්න කිව්වොත් සහල් තමයි සලකා බලන භාණ්ඩය. නේ මඤ්ඤොක්කා වල ඉල්ලුමට බලපාන ආකාරය දක්වන්න කිව්වොත් මඤ්ඤොක්කා තමයි සලකා බලන භාණ්ඩය. නේ පැහැදිලිද? සීනි වල ඉල්ලුමට බලපාන ආකාරය දක්වන්න කිව්වොත් සීනි තමයි අපේ සලකා බලන භාණ්ඩයයි.
ඉල්ලුම ගැන කතා කරන්න කියන භාණ්ඩය තමයි අපිට ඉල්ලුම ගැන මේ පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නික කියන භාණ්ඩය තමයි අපේ සලකා බලන භාණ්ඩය බවට පත් වෙන්නේ. ඒ නිසා සලකා බලන භාණ්ඩයේ විදිහට මෙතනදී එන්න ඕනේ කාවද? Apple ජංගම දුරකථන. අපිට කියනවා නේ පහත එක් එක් තත්වයන් Apple ජංගම දුරකථන වල ඉල්ලුමට බලපාන ආකාරය දක්වන්න. පළවෙනි එක Samsung ජංගම දුරකථන වල මිල පහළ යාම. අතන ඉහළ පහළ කියලා දෙකක් වැදලා තියෙනවා. පුතේ ඉහළ කියන වචනේ කපන්නකෝ. Samsung ජංගම දුරකථන වල මිල ඉහළ පහළ කියලා දෙකක් වැදලා තියෙනවා නේ. ඉහළ කියන වචනේ කපලා පහළ කියන එක විතරක් තියාගන්නකෝ නේ. සමහර අයට මම වෙන ටියුට් වල මම හදලා එවන්නේ. ඒතකොට ඔයාගේ ටියුට් එකේ එහෙම අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. සමහර අයට වෙන ටියුට් වල මම හදලා එවන්නේ. මම එහෙම වැරද්දක් දැක්ක ගමන් ඊළඟ වීඩියෝ එක කරන්න කලින් ඔයගලන්ට එවන්න කලින් ඒ වැරද්ද හදනවා. හරිනේ. ඒ නිසා මේ ඔයාගේ ටියුට් එකේ එහෙම වැරද්දක් නැත්තම් කොහොම හරි ප්‍රශ්නේ තියෙන්න ඕනේ. Samsung ජංගම දුරකථන වල මිල පහළ යාම තියෙන්න ඕනේ. අයන මේ බලන්න මේ Samsung ජංගම දුරකථන වල මිල පහළ යාම. දැන් Apple ෆෝන් එකක් එක්ක ගත්තම Apple Samsung කියන්නේ මොනවාද? ආදේශනද අනුපූරකද? ආදේශන. Apple වෙනුවට Samsung, Samsung වෙනුවට Apple දෙන්න ආදේශනනේ. එකක් වෙනුවට එකක්. එහෙනම් Samsung වල මිල පහළ ගියොත් මොකද වෙන්නේ? අපි ඉගෙන ගත්තා ආදේශන භාණ්ඩයක මිල අඩු වුණොත් මේ කතාව කතා කරන්නේ. අනේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම එහෙම නැත්නම් Apple වල ඉල්ලුමත් අඩු වෙනවා. ඇයි? නේ Samsung වල ගණන් අඩු වෙනවා කියන්නේ මිනිස්සු Samsung ගන්න දුවනවා. එතකොට ඉතින් Apple වල ඉල්ලුම අඩු වෙනවනේ අප්පා. ලේසියිනේ නේ. Samsung වල ගණන් අඩු වෙනවා කියන්නේ මිනිස්සු Samsung ගන්න දුවනවා. එතකොට Apple වල ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා පළවෙනි එක ලියන්න ඕනේ Samsung ජංගම දුරකථන වල මිල පහළ යාම කිව්වම ඉස්සරහින් ලියන්න ඕනේ Apple ඉල්ලුම ප්‍රමාණය නෙමෙයි Apple ඉල්ලුම පහළ යයි නැත්නම් අඩු වේ. Apple ඉල්ලුම නිකම්ම ඉල්ලුම අඩු වේ ලියන්න නැතුව Apple ඉල්ලුම අඩු වේ කියලා ලියන්න. Apple ඉල්ලුම අඩු වේ. 2 SIM කාඩ් පත්වල මිල ඉහළ යාම. දැන් Apple කියන්නේ ජංගම දුරකථනයක්. SIM කාඩ් පත් කියන්නේ මොන භාණ්ඩයක්ද? ආදේශනද අනුපූරකද? අනුපූරක. ඇයි? ෆෝන් එකයි SIM එකයි දෙකම එකටනේ පාවිච්චි කරන්නේ. එකක් සමග තව එකක්නේ. ඒ නිසා අපි ඒකට කියනවා අනුපූරක භාණ්ඩයක්. එහෙනම් මේ අපිට කියනවා SIM කාඩ් පත් වල මිල වැඩි වෙනවලු මේ අනුපූරක භාණ්ඩවල මිල වැඩි වෙනවා. අනේ එහෙම වුණත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් ඔයා ලියන්න ඕනේ Apple ඉල්ලුම අඩු වේ කියලා ලියන්න ඕනේ. Apple ඉල්ලුම අඩු වේ කියලා කියන්න ඕනේ. පැහැදිලිද? right. 3 ඔන්න එක සැරේ රවට්ටනවා. Apple ජංගම දුරකථන වල මිල පහළ යාම. දැන් Apple ජංගම දුරකථනනේ අපේ සලකා බලන භාණ්ඩය. දැන් මෙච්චරලා කතා කරේ Apple වල මිල ස්ථාවරව තියෙද්දි එක්ක ආදේශන භාණ්ඩයක මිල අඩු වුණා. මේ තමයි අපේ පළවෙනි කතාව අපි කතා කරමු. අපේ පළවෙනි එක මේක. නැත්තම් අනුපූරක භාණ්ඩයක මිල වැඩි වුණා. ඔහොමනේ කතා කරේ. නේ? ආදේශන මිල අඩු වුණා. අනුපූරක මිල වැඩි වුණා. ඒ මත වෙන භාණ්ඩයක් සම්බන්ධිත භාණ්ඩයක මිල වෙනස් වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමට මොකද වෙන්නේ කියලා 1 2 කොටස් දෙකෙන් කතා කරේ. 3 අපිට කියනවා Apple ජංගම දුරකථන වල මිල පහළ යාම. දැන් අඩු වෙන්නේ කාවද? සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම. අනේ එහෙනම් ඔන්න අපේ සුපුරුදු ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉල්ලුම් නීතියදී කතා කරේ
සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම එම භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණය. ඉතින් ගානට මේ ප්‍රශ්නෙට අනුව අපේ සලකා බලන භාණ්ඩය Apple ජංගම දුරකථනයේ නම් Apple ජංගම දුරකථනයේ මිල පහළ යනවයි කියන්නේ. සලකා බලන භාණ්ඩයේ Apple ජංගම දුරකථනයේ මිල පහළ යනවයි කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල පහළ යනවයි කියන එක. සලකා බලන භාණ්ඩයේ මිල පහළ ගියොත් ඉල්ලුම් නීතියට අනුව සලකා බලන භාණ්ඩයේ මොකද්ද? හරියට ලියන්න මම ආයි කිව්වා. ඉල්ලුම නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා. එහෙනම් අවසානයේකට උත්තරේ Apple ඉල්ලුම් ප්‍රමාණය ඉහළයයි. ඉල්ලුම නෙමෙයි. අපිට ඉක්මනට මේ මාතෘකාව හම්බ වෙනවා. දැනට තේරුම් ගන්න මම කිව්වට කිව්වා මොකද්ද? ඒක මතක තියාගන්න හරි ලේසි. ඉල්ලුම් නීතිය කතා කරන හැම වෙලාවකම ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලයි එම භාණ්ඩයේම ඉල්ලුමයි ගැන කතා කරන හැම අවස්ථාවකම ඔයා පාවිච්චි කරන්නේ ඉල්ලුම කියන වචනේ නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය කියන වචනේ දැම්මම කොහොඳට මතක තියාගන්න කියාගන්න. එතකොට අර මම කියන ඊළඟ මාතෘකාවට ආවම ඕක හරි ලේසි වෙනවා. එහෙනම් ඒ අන්තිම එක සැරේ බලනවා වඩ ඉල්ලුම් නීතියක් තාම මතකද කියලා. ඒකත් කතා කරගෙන යාවි. Apple ජංගම දුරකථන වල මිල ඉහළ පහළ යනවයි කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල පහළ යනවයි කියන එක. එතකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා. පැහැදිලි නේ? එහෙනම් පුතේ අපි සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් වීමත් සාකච්ඡා කරලා ඉවරයි. ඊටු කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. හරිනේ? right. Home of commerce. Commerce for everyone.